කතා කරන්නේ ගරු කිරීම සහ අනතිමානී වීම සම්බන්ධව. ගරු කිරීම සහ අනතිමානී වීම සම්බන්ධව අද ඔබත් එක්ක සාකච්ඡා කරමු. උදාහරණේ කාර්යෝච කියලා ගරු කිරීම දහම් පදයක පෙන්නනවා. අනතිමානී බව නිවාතෝච කියලා ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා. අන්නේ වචන දෙක තමයි අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ගරු කිරීම. දැන් ගරු කිරීම කියන කාරණය අපිට සාමාන්‍යයෙන් වැඩිපුරම උගන්වලා තියෙන්නේ වැඩිහිටියන්ට ගරු කිරීම, ගුරුවරුන්ට ගරු කිරීම, දෙමව්පියන්ට ගරු කිරීම අපි පුහුණු වෙන්න ඕනි කියලා. ඊට අමතරව නිවන් දකින බෞද්ධයෝ, නිවන් දකින්න පුහුණු වෙන බෞද්ධයෝ කාට ගරු කරන්න ඕනද? තුනුරුවන්ට, බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නයට ගරු කිරීම පුහුණු වෙන්න ඕනි කියලා අපේ ධර්මයේ, අපේ ථේරවාදී සම්ප්‍රදායේ අපට උගන්වලා තියෙනවා. ඉතින් ගරු කිරීම කියන උදාර ගුණය සත්තුගාරවතා, ධම්මගාරවතා, සික්ඛාගාරවතා ආදී වශයෙන් අට කතාවෙහි විග්‍රහ කරලා තියෙනවා. ගරු කිරීම ශාස්ත්‍රීය ගෞරවය, ධර්ම ගෞරවය, ඊළඟට අපි පුහුණු වෙන ශික්ෂාව පිළිබඳව ගරුත්වය, මේ දේවල් නිවන් මඟ පුහුණු වෙන කෙනෙකු අත්‍යවශ්‍යයෙන්ම පුහුණු විය යුතුයි. මොකද තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ගෞරවයක් නැතුව අපිට උන්වහන්සේගේ ධර්මය පුහුණු වෙන්න අවශ්‍ය කරන ශක්තිය එන්නේ නැහැ. ධර්මය ගැන ශ්‍රද්ධාවක් ගෞරවයක් නැතුව ඒ ශ්‍රද්ධාව, ඒ ධර්මය පුහුණු වෙලා උතුම් නිවන අවබෝධ කරගත්තු ආර්යයන් වහන්සේලා ගැන ගරුත්වයක් එන්නේ නැහැ. එතකොට ඒ බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය ඇති කරනවා. බුදුන් සහ සද්ධර්මයේ පිළිබඳව තියෙන ගරුත්වය ආර්ය මහා සංඝරත්නය ගැන ගරුත්වය ඇති කරනවා. ඊට පස්සේ උන්වහන්සේලා පෙන්නපු ඒ උතුම් මාර්ග ප්‍රතිපදාව ගැන, ශික්ෂාව ගැන අපිට ගරුත්වයක් ඇති කරනවා. ඒ අවශ්‍යමයි නිවන් දකින්න. හැබැයි ගරුත්වය ඇති වෙන්න ඕනි භය ඇතුළේ. ඒ ගරුත්වය ඇති වෙන්න ඕනි කොහොමද? අවබෝධය ඇතුළේ. භය ඇතුළේ ඇති වුණොත් බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය ඒක තථාගතයන් වහන්සේ අනුමත කරපු ගාරවෝච නෙමෙයි, ගරු කිරීම නෙමෙයි. අපි භාග්‍යවතුන් වහන්සේට, සද්ධර්මයට, ආර්ය මහා සංඝරත්නයට ගරු කරන්නේ, උතුම් මාර්ග ප්‍රතිපදාවට අපි ගරු කරන්නේ එය අවබෝධ වෙනකොට. ඒ අවබෝධ කර ගනිමින් එතනින් තමයි ඒ ගරුත්වය උපදින්න ඕනේ. අවබෝධයෙන් තොරව උපදින ගරුත්වය හරීම తాවකාලිකයි. හරිම తాවකාලිකයි. ඒ ස්ථානයේදී ඒක වෙනස් මූණුවරවල් ගන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? තාම වැඩි. දැන් අපි පුංචි කාලේනේ මහණුනේ. ඉතින් අපි පුංචි කාලේ එකක් උදේ පාන්දර නැගිටලා විනාඩි 20ක් බුද්ධ වන්දනා කරන්න කියන එකට එච්චර කැමති එකක් නෙමෙයි. එච්චර කැමති නෑ. හැන්දෑවේ අනිවාර්යයෙන්ම වතුපිරිතත් එක්ක පැයක් බුදුන් වඳින්න කියන එකටත් අපි එච්චර කැමති එකක් නෙමෙයි. කැමති නෑ ඒක. ඒත් අපි ඒක කරා. ඒ කරේ බුද්ධ ගෞරවය නිසාවත්, ධර්ම ගෞරවය නිසාවත්, ආර්ය සංඝ රත්නයේ කෙරේ ගෞරවය නිසාවත් නෙමෙයි. ලොකුහාඳුරුන්ගෙන් කොහොම පාරක් ගන්න බැහැ. මම නේ එංගලන්තේ එහෙම ගහන්න බෑ. නමුත් ලංකාවේ නම් අපිට කොස්සෙන් ඉදලෙන් ඕන එකකින් සංග්‍රහ කරලා මං කාලා තියෙන ගුටි ගාන මට මතකත් නෑ. එච්චරට ගුටි කාලා තියෙනවා. මොකද හේතුව ඒ විහාරේ ගියාට, එහෙම විහාරයට ගියාට හරියට වඳින්න නැතුව, හරියට කතා කියන්නේ නැතුව ඒ ඉදීමේ එකට ලොකුහාමුදුරුවෝ දඬුවම් කරනවා. දඬුවම් කර කර හරි වඳවනවා. හැබැයි ඒක ලොකුහාමුදුරුවෝ නැති දවසට අපේ කාතා ප්ලේන් එකක් යනවා වගේ. හරි වේගෙන් ඒ කාතා ගිල්ලන. අර තාල නවත්තන්න ඕන තැන් ඒ මුකුත්ම නැහැ. වතපිරිත එහෙම කියනවා පැයක විනාඩි 10ක්. කිසිම කරුත්තක් නැහැ ඒකේ. අර කරන්න ඕන හින්දා කරන ඒවා සහ බයට කරන. ඒ දැන් මම මගේ පන්සලේ ලොකුහාමුදුරුවෝ. මම ලංකාවේ උඩ රෑ වෙලා පන්සලට වඩින්නේ. හැමදාම රෑ 11 වෙනවා. දේශනාවට වැඩ නැවත පන්සලට. කීයට
කීයට පැම්පාස් වෙච්ච ගමන් අංක 1ටම කරන්නේ පැම්පාස් වෙනවා කියන්නේ එකපත සෝද ගන්නවා හෝ ස්නානය කිරීම. ශාසනීය වචනේ තමයි මොකද්ද? පැම්පාස් වෙනවා. පැම්පාස් වෙනවා. සාමිනාංශ කෙනෙක් පැම්පාස් වෙනවා. ඒ වචන චුට්ට චුට්ට කියලා දෙන එක හොඳයි නේ. ඉඳලා හිටලා හරි ප්‍රයෝජනවත් වෙන්නේ පැම්පාස් වෙනවා. නානවට හෝ ඇඟ සෝදනවට අපි කියනවා පැම්පාස් වෙනවා. පැම්පාස් වෙච්ච ගමන් සිත කරන්න බුද්ධ වන්දනා. මල් සෝදානම් කරලා මම වෙනුවෙන් තියලා තියෙනවා. ඒ පූජා කරලා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරලා ලෝකාමුදුරන්ට ඡායාරූපයට ගාථාව කියලා වන්දනා කරලා මිසක නිදාගන්නේ. දැන් මට කවුරුත් කොස්සරන් ඉන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මම එන වෙලාවට මගේ සියලුම ශිෂ්‍යයෝ සැතපෙලා. ඔවුන් මං වඳිනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඒත් බුදුන් වඳින්න නැතුව සැතපෙන්නේ. එය ඇති වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණය අවබෝධ. ඒ අපි වන්දනා කරන්නේ ගුණයට. ඒ ගුණයට වඳින්න නැතුව සැතපෙන්න හිතෙන්නේ නැහැ. ඒ ගුණයට වන්දනා කරන්නම හිතනවා. මොකද ඒ ගුණේ තේරුණා නොවැදින්න බෑ. සද්ධර්මයට අපි নমස්කාර කරනවා. ආර්යමං සංඝරත්නයට নমස්කාර කරනවා. ලෝකහම්දුර අපවත් වෙලා නමුත් ඡායාරූපයට හරි ගාතාව කියලා බඳලා තමයි තින්දීලා තමයි සැතපෙන්නේ. ඒ අවබෝධය. අවබෝධය ආවට පස්සේදී ඒ ගරුත්වය අඛණ්ඩයි. ඒක කොතන හිටියත් අඛණ්ඩයි. පිටේ ගරුත්වය ඇති කරන්න අපේ ලොකු සායනාංශලා දන්නවා පුංචි කාලේ කොච්චර ලොකුහාඳුරු කහනවද අන්දනේ ඇඳන් යන්න කියලා විහාරෙට නේ සාමි. නාන කඩ පිටින් යන්න දෙන්නේ නැහැ නේ විහාරෙ. නාන කඩ පිටින් යන්න දෙන්නේ නැහැ. කැම්පස් වෙනකොට අඳින සිවුරු රෙදි කඩ පිටින් යන්න දෙන්නේ නැහැ විහාරෙට. අඳනෙම අඳින්න ඕනේ. නිකන් ඇඳන් යන්නත් බෑ. පටියම බඳින්න ඕනේ. බලනවා පටිය බඳලා දෙක. අපිට කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු ගෙට යනවනම් බුදු කුටියට යනවනම් ජීවමාන බුදුහාමුදුරුවෝ ඉන්නවනම් එතෙන්ට යනකොට තියෙන හැඟීමෙන් යන්න. අපේ පොඩි ළමනටත් අපි ඒව ගන්නවා. මොකද හේතුව භාග්‍යවතුන් වහන්සේට දෙයක් පිළිගැන්වීම ගෞරවයෙන් කළ යුතුයි. ශ්‍රද්ධාවෙන් කළ යුතුයි. ඒක අයින් කරනකොට ගෞරවයෙන් සහ ශ්‍රද්ධාවෙන් කළ යුතුයි. පිළිගන්නනකොට තියලා වඳින්නත් ඕනි. අයින් කරන්න කලින් වැඳලා තමයි අපි ආයෙත් පරමල් ටික හරියස් කරන්නේ. ගලුත් ඒ පිළිමෙට නෙමෙයි. පිළිමේ තිබුණත් නැතත් අපේ හදවතේ බුදු ගුණය කෙරෙහි ඒ ගෞරවය අපිට හොඳට පිහිටුවා ගන්න ඕනේ. ඒක තමයි වැඩ කරන්නේ. දුවන ගමන් බුදු පූජාස් කරන්නේ නැහැ අපි. බුදු පූජාව තියපු එක අපි වත් කරන්නේ වන්දනා කරලා. ඒ බුද්ධ ගරුත්වය, ඒ ධර්ම ගරුත්වය, ඒ ආර්ය සංඝ රත්නය කෙරේ ගරුත්වය අපේ දරුවන්ටත් හොඳට අපි ඇති කරගන්න. ඒක මේ දරුවන්ගේ උතුම් නිවනට යන මඟ ශ්‍රද්ධාව ගෞරවය දියුණු කිරීම අවශ්‍යයිද නැත? අතිශයින් අවශ්‍යයි. අතිශයි. ඒවා කවුරු හරි කියනවා නම් ඕව නැතත් පුළුවන්. නැතිව පුළුවන් නැති මහා ප්‍රඥාවන්තයින්ට. නමුත් අපි අනුපිළිවෙල පුහුණු වෙනකොටනේ අනුපෝප කිරියා අනුපුබ්බ සික්ඛා කියලා අපේ ධර්මයේ පුහුණු වෙන අනුපිළිවෙලක් දේශනා කරනවානේ. අන්න එතෙන්දි මේවා අතිශයින් අත්‍යවශ්‍ය දේවල්. එහෙනම් අපේ පිටුතුලා හොඳට අපේ දරුවන්ට ඒ ටික පුරුදු කරගන්න ඕනේ, පුහුණු කරගන්න. ඔය නිවන් මාර්ගට අදාළ ඒ තුනුරුවක්. දැන් ගරුත්වය කියන එක ඊළඟට හැමෝගෙම හිතවල අනිකා ගැන තියෙනෝනි. හිතවල තියෙනවා. හිතවල ගරුත්වය නැති වුණොත් මතක තියාගන්න. අපි පෙන්නන එක කෙටි කාලයකදී ඉවර වෙනවද නැද්ද? ඉවර වෙනවා. හිතවල නැති ගරුත්වයක් අපි කොච්චර පෙන්වන්න උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒක කෙටි කාලෙකින් ඒක බොරුවක් කියලා පෙන්නනවා. එහෙනම් අපිට කෙනෙක් ගැන, අපේ මව් ගැන, අපේ පියා ගැන, අපේ වැඩිහිටියෝ ගැන, මව්ට පියා ගැන, පියාට මව් ගැන, පියාට සහ මව්ට දරුවෝ ගැන ඒ ගරුත්වය කියන එක හිතේ තියෙනවා. ඒ හිතේ තියෙන ගරුත්වය අගයනේ, අගයක් ඇතුළේනේ ඒ ගරුත්වය කියන එක අපෙන් ප්‍රකට වෙන්නේ.
ඒ හිතේ මෙයා මට වටිනවා කියන එක. මෙයා මගේ ජීවිතයට එළියක් කියන එක. මෙයා මගේ ජීවිතයට අර්ථයක් දෙනවා කියන එක. මෙයා මගේ ජීවිතයට වටිනකමක් දුන්නා කියන එක. අනිකා සම්බන්ධව තිබෙන එක අතිශයින් වැදගත්. ඊටාම වාසනාවන්ත ජීවිත සඳහා. හොඳ ගෘහ ජීවිතයට ඒ අගය හිතවල තියෙනවා. වැඩිහිටියෝ ගැන පොඩි ළමයින්ගේ හිතවල විතරක් නෙමෙයි පොඩි ළමයි ගැන වැඩිහිටියන්ගේ හිතවලත් ඒක තියෙනවා. මොකද නැතිනම් අපි ළමයෙකුට අඛණ්ඩව අවමන් කිරීම, ළමයෙක් නොසලකා හැරීම, ළමයෙකුට සමාජ ඉස්සරහා දණ්ඩනයන් පැමිණවීම වාදී අකටයුතුකම් කිරීම කරලා ඒ ළමයාගේ පෞරුෂයට විශාල හානියක් සිදු කරනවා. ළමයා ගැන අගයක් තියෙනවා. ඔබට වඩා එයා දුර්වල වුණාට කමක් නැහැ. ඔබේ යැපෙනවා වුණාට කමක් නැහැ. ඔබට වඩා වයසින් බාල වුණාට කමක් නැහැ. ඔබට ඔබගේ දරුවා ගැන තියෙන ඕනි අගයක් හිතේ තියෙනවා. ඒ හිතේ තියෙන එක එයත් එක්ක කරන හැසිරීම් වලදී ඒ අගය අපි එළියට ප්‍රකට කරන විදියට වැඩ කරන්නත්. මොකද හේතුව මේ ළමයින්ට ගෞරවනීය ජීවිතයක් කුඩා කාලේ දීමෙන් තමයි ඔවුන් වැඩිහිටියෝ වුණාට පස්සේ නිවැරදිව අනිත් අයට ගරු කිරීමේ තියෙන වටිනකම තේරුම් අරන් කරු කරන්නේ. ළමයින්ට ගෞරවනීය ජීවිතයක් දුන්නේ නැතොත් ඒගොල්ලොන්ට හමු වෙන කාටවත් ගරු කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒගොල්ලෝ වින්ද අවමන් ටිකට අනිත් අයව ගොදුරු කරනවද නැද්ද? ගොදුරු කරනවා. ඒගොල්ලොන්ට වෙච්ච පහත් පිළිගැනීම් වලට මුහුණ දීමට එයාට උනා නම් එයා ඒකම තව කෙනෙකුට කරනවා. මොකද කෙනෙකුට කරු කිරීමෙන් එයාට අපි ඒත්තු ගන්නවා එයා වටිනෙක් කෙනෙක්. මේ ලෞකික සාමාන්‍ය ජීවිතේ අනිකට ගරු කිරීමෙන් අපි කරන වටිනම දේ තමයි අපි යාට ඒත්තු ගන්නවා ඔබ වටිනෙක් කෙනෙක්. කෙනෙකුට තමන් වටින බව අවබෝධ වීම, තමන් අගයක් සහිත කෙනෙක් බව අවබෝධ වීම අතිශයින් වැදගත් ඔහුගේ යහපැවැතුම් ඇතුලේ. යහපත් චර්යාවට. කෙනෙකුට එයා අගයක් තියෙන කෙනෙක් කියලා දැනෙන එක. ඒක තනවන්න ඕනේ. ඒක පුංචි කාලේ ඉඳලා එයාගේ වැරද්දක් කියලා දුන්නත් ඒක ඇතුලේදී කතා කරන්න ඕනේ. එළියේදී බෑ නේ. එළියේදී බෑ. සමාජ ඉස්සරහා බෑ. යාළුවෝ ඉස්සරහා බෑ. ළමයෙකුගේ දුර්වලකමක් හරි අපි සාකච්ඡා කරන්න ඕනේ ළමයාත් එක්ක. ලංකාවේ ආවට වඩා ගොඩක් ඒවා මෙහෙදී ඔබලාගේ වෙනස් වෙලා බව මම දන්නවා. නමුත් ලංකාවේදී නම් හිතන එකක් තමයි පුළුවන් තරම්නේ අනිත් එක්කෙනාගේ දුර්වලකම් ඔක්කොම එක කිව්වොත් තමයි හදාගන්න ලේසි කියලා. ඒ නිසා එන අයට සමහර දුර්වලකම් ගැන ළමයින්ගේව කියන වැඩිහිටියෝ ඉන්නවා. මම ඔබට යෝජනා කරන එක කරන්නේ. ඒක නොකලේ. ළමයින්ගේ දුර්වලකම තියෙන ළමයා එක කතා කරනවා. එයාට ඒක කියන්නේ. නැතුව එයා ගැන අනිත් අයට කිව්වා කියලා එයා නිවැරදි වෙන්නේ නැහැ. සමාජ ඉස්සරහා ළමයින්ට දඬුවම් කරන්න එපා. මෙහි තරම් දඬුවම මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් යම් පනිෂ්මන්ට් ළමයින්ට තියෙන්න ඕනේ. මොකද නැත්නම් ළමයින් එහෙම ලේසි නෑ හදන එක නේ. ලේසි නෑ හිංසනේ නෙමෙයි. යම් දඬුවම් තියෙනනේ හිංසා නොවන ඒවත් නේ. දඬුවම් හොයාගන්න පුළුවන්. එයාස කම්පියුටර් ගේම් ගහන්න නම් එයාට දඬුවම වෙන්න පුළුවන්. සාතිය දෙකකට කම්පියුටරේ ඔක්කොම වයර් කරලා දානවා. ඇප් එක අයින් කරලා දානවා. ලැප්ටොප් එක පළාතක දෙන්නේ දඬුවම්. දඬුවම් නැතුව මේ වගේ කියන්න බෑ. දඬුවම් ඕන. මොකද දඬුවම් ඕනි කියලා මම කියන්නේ මම දන්නවානේ පොඩි හාමුදුරුවෝ හදන එක අමාරු. මොකද ඔයත් දන්නවා ඔයත්න්ගේ දෙන්න දඬුවම් නොදී හදාගන්න එක කොච්චර අමාරුද කියලා. මම 80ක් එක්ක ඔට්ටු වෙනවා. මගේ පන්සලේ චූටි හාමුදුරුවෝ අවුරුදු 6 ඉඳලා ඉන්නවා 80ක්. එන් බැලුවත පොඩි හාමුදුරුවෝ. ලේසි නෑ. එයාලට අදාළ පනිෂ්මන්ට්. හිංසනය පුළුවන් තරම් අඩුයි. පිරිවෙනේදී නම් ගුරුවරු දඬුවම් දෙන වෙලාවල් තියෙනවා ටිකක් වේවැලෙන්. නමුත් වෙන දඬුවම් අපේ තියෙනවා.
සති දෙකක් එක දිගට වැසිකිලි හොදන්න. සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් කෙනෙක් සති දෙකක් එක දිගටම වැසිකිලි හේති. කාටද වැසිකිලි හොදන්න තියෙනවා. නමුත් වැඩිපුර හම්බ වෙනවා. ඒව දන්නවා. ඒකට අකමැති නම් නිවැරදි වෙන්න පුළුවන්. ඒක කරන එක අමාරු නම් යහපත්ව ඉන්න පුළුවන්. එහෙම දඬුවම් තියෙනවා. ඒක සම්මුති ලෝකයේ පැවැත්මට. නමුත් ඒක ළමයි ඉස්සරහා මේ අනිත් අය ඉස්සරහා කරන එකක් ඒක ඒගොල්ලෝ සාපයක්. අවුරුදු 15 ඉක්මවපු කිසිම ශිෂ්‍යයෙකුට මම සභාව ඉස්සරහා දොස් කියන්නේ නැහැ. සේසෙන් පරිසංගන ඒගොල්ලෝ කුටියට කැඳවන්න. මගේ කුටියට කැඳවලා ඒගොල්ලෝගේ ප්‍රශ්න කතා කරා. මොකද සමාජ ඉස්සරහා ඒගොල්ලෝම අංවඩු ගැහුවා. සමාජ ඉස්සරහා ඒගොල්ලෝ නරක අය ලෙස අපි හිතරව් කරොත් ඒගොල්ලෝ වැරද්ද ගැන තේරුම් ගන්නවා වෙනුවට මම දන්න එක තමයි එයාලට වැරද්දක් කරා කියන එක ඔළුවේ තියන්න. කියන්නේ එයාලා කරපු වැරද්ද තේරුම් ගන්නේ එයාලට ඒක ගැන හිතන්න අවස්ථාව සැලසුවා. ඒ වෙනුවට අපි සමාජ ඉස්සරහදී එයා ගැන එයාව විවෘත කරොත් එයා ගැන සම්පූර්ණයෙන්ම කතාව මුළු 89 ඉස්සරහම කිව්වොත් ඊට පස්සේ එයා හිතනවා එයාව නැති කළා අනිත් අය ඉස්සරහ කියලා. එතකොට එයා කරපු වැරද්ද නෙමෙයි එයාට කරපු වැරද්ද තමයි ඔළුවට එන්නේ. ඒකෙන්ද ළමයි එක්ක වැඩ කරද්දී මම ඔබට යෝජනා කරනවා ඒගොල්ලොන්ගේ හිතට ඒගොල්ලෝ ගැන පහත් හැඟීමක් එන්න වැඩ කරන්න. ඒගොල්ලන්ට අගයක් ගරුත්වයක් ලැබෙන විදියට වැඩ කරන්න. හැබැයි ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න තියෙන නිසා ඒගොල්ලන්ට කරන්න තියෙන අවවාද දීම්, දොස් නැකීම්, යම් යම් දඬන ඒවා පුද්ගලිකව ඒවා කරන්න. ඒවා කළ යුතු දේවල් තියෙනවා. ඒත් ඒක පුද්ගලිකව. මොකද කාලයක් යනකොට එයාට තේරෙනවා මගේ අම්මා, මගේ තාත්තා සමාජ ඉස්සරහා මාව පහත් කළේ මට අයහපතක් වෙන විදිහට කතා කරේ නැහැ. මාව අනිත් අය ඉස්සරහා අවමානයට ලක් කරේ නැහැ. එයා මාව රැක්කා. එයා ලොකු වෙන තේරුම් ගන්නවා එහෙනම් මම වටින කෙනෙක්. මමත් දැන් රැකෙන්න ඕනේ. දැන් අම්මා තාත්තා නැතත් මම රැකෙන්න ඕනි. මාව පරිස්සම් කරගන්න ඕනේ. මොකද අම්මයි තාත්තයි මං අනිත් අය ඉස්සරහා ලැජ්ජ වෙනවට කැමති උනේ නැහැ. එහෙනම් මම මගේ ක්‍රියා ගැනත් පරිස්සම් වෙන්න ඕනේ. මගේ හැසිරීම ගැන පරිස්සම් වෙන්න ඕනේ. ඒක දරුවන්ට ටිකක් වැඩි හිටි පියදෙනකොට සාමාන්‍යයෙන් අවුරුදු 16 වගේ පයින්නකොට තේරෙනවා. එහෙනම් මම ඔබට මෙත් සිතින් කරුණාවෙන් යුක්තව යෝජනා කරනවා ඔබ හැම කෙනෙක්ම දරුවොත් එක්ක කටයුතු කරද්දී ඒ කාරවෝච කරු කිරීම කියන උදාර ගුණය ඔබ තුල පුහුණු කරගන්න ඕනේ දරුවන්ට අදාළ. මොකද මේ දුර්වල Tamanට වඩා දුර්වල එක්කෙනාට කරු කරනකොට Tamanගේ හිත ඒකට දිනන්න වෙනවමද නැද්ද? දිනන්න වෙනවමනේ. මොකද Tamanට වඩා දුර්වල එක්කෙනාට කරු කරන්න අපේ හිත එච්චර කැමති එකක් නේ. අපි කැමති නැහැ. Tamanට වඩා පහළ තමන්ගෙන් යැපෙන තමන්ගෙන් නඩත්තු වෙන කෙනෙකුට ගරු කරන්න කැමති නෑ අපේ හිත. එතකොට අපි අපට වඩා පහළ තලයක ඉන්න කෙනෙකුට උනත් අවංකව ගරු කරලා කටයුතු කරනවා කියන එකේ අදහස තමයි අපේ හිත අපි දිනලා කියන එක. අපි අපේ තද බල මාන්නයන් යටපත් කරගෙනද නැද්ද? යටපත් කරගෙන ඒවා පාලනය කරලා අපි ඒකයි අපිට පුළුවන් ඕනම කෙනෙකුට කරු කරන්න. බලවතුන්ට කරු කිරීම අපි කරන්නේ ගොඩාක් වෙලාවට ටිකක් කපටිකමට වගේ නේ. කපටිකමට එහෙම තමයි කරු කරන්නේ. පොලිටිෂියන්ලා එහෙම ආවොත් එහෙම කොහොමද අපි කරු කරන්නේ? උදේට කරු කරනවා, පොල් තෙල් පහන කුප්පත්තු කරන්න දෙනවා නේද? පොල් තෙල් පහන පත්තු කරන්න දීලා ඒකට කෙරෙන්න ඕන වැඩේ ගැන ලියුම දෙනවා. එයාට ඒ ප්‍රමුඛ ස්ථානය දීම ඇතුළෙම තව තියෙන කටකම් අපේනේ. එහෙම මිනිස්සුන්ගේ ගරුත්වය ඇත්තක් නෙවෙයි. ඇත්තක් නෙවෙයි. ගොඩාක් බොරු ඒවා තියෙන බලවතුන්ට කරන ගරුත්වය ගොඩාක් බොරුවට කරන එක. මතක තියාගන්න ඔබ බලවත් වෙලාවේදී අනිකාට කරන ගරුත්වය තමයි සැබෑම ආධ්‍යාත්මික දෙයක් කරන්නේ. ඒක තමයි ඔබ කොච්චර දුරට ආධ්‍යාත්මිකව පොහොසත් මිනිස්සෙක්ද කියලා පෙනෙන කාරණේ. දැන් පොඩා කාලේ මම මගේ ලොකු හාමුදුරුවෝ ගාවින්වත් අත වශයෙන්ම යන්නේ නැහැ. යන්නේ ළඟින් යන්නේ. ලොකු හාමුදුරුවෝගේ
වැඩ ඉන්න කවිච්චියක උන්වහන්සේ වැඩ ඒක තියෙන තැනින්ම දොරක් තියෙනවා මගේ කාමරේට යන්න. මම කවදාකවත් ඒ දොරින් යන්නේ නැහැ. මම පන්සල වටේ පිටිපස්සෙන් ඇවිල්ලා කුස්සිය පැත්තෙන් ඇවිල්ලා තමයි දොරවල් ගානකින් ඇවිල්ලා මගේ කාමරේට යන්නේ. මගේ කුටියට යන්නේ එහෙමයි. ඒකට මට ඇහිලා තියෙනවා අපේ ලොකු හාමුදුරුවෝ කියනවා උන්වහන්සේගේ යාළු හාමුදුරුවෝ ආවන් ඔය අනිත් උන්වහන්සේලා වගේ නෙවෙයි බද්දිය නම් ගරුසරු ඇතුව හැදෙනවා කියලා. මං ඉන්න හරියෙන්වත් යන්නේ නැහැ එහෙම කියලා. ඊටාසෙම මගේ ඉන්න හරියෙන්වත් ගියේ නැත්තේ මොකටද ගිහින් ඉල්ලන් කන්නේ කියලා. ඒක තමයි ඇත්ත ගන්න. මොකද උන්වහන්සේ සිවුර පොඩ්ඩක් අර හැම එල්ලුණත් ගන්නවා. හරියට සිවුර පෙරවිලා නිකන් තිබුණ නැතත් බිම ගෑවි ගියත් ඒකත් ගුටියක් දීලා තමයි පෙන්නන්නේ. මන්ට හරියට කේන්ති යනවා. හරි සීලවන්තයි. හරිම සීලවන්ත හමුදුර. ආය අර කකුල් දෙක අල්ලලා වඳින්න පුළුවන් හමුදුරලා කියලා අපි කියනවා නේද සායනත්. ආන්න එහෙම හමුදුර. හරිම සීලවන්ත. හරිම සීලවන්ත. අපිට චෝදනා කරන්න කිසිම දෙයක් නැහැ උන්වහන්සේගේ සීලය ගැන. උන්වහන්සේගේ ගාව තිබිච්ච ඒ දේ නම් හරි සරයි. කොහොමද ඉතින් සීලවන්ත ගොඩාක් අය සරයි නේ. ගෙවල් වලුණත් වැඩිපුර දත් පිලිස්සගෙන දඟලන්නේ අම්මලානේ නේද? ඒගොල්ලෝ සිල් වැඩි තරමටම සරත් වැඩි. ඒක මම බලලා තියෙන ගොඩාක් ඒ පිළිගෙවල් වල හරියට නේද කේන්තියන්නේ තාත්තගේ අම්මගෙනු ගත්තොත් දැන් තාත්තගේ පොඩි වීක් පොයින්ට් තියෙනවා ඒ වුණත් තාත්තා ෆ්ලෙක්සිබල්. හැබැයි අම්මට කේන්ති යනවා හරියට නේ. මතක තියාගන්න අවබෝධයෙන් තොරව සිල් රැක්කොත් කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. සිල් රකින්නවා නමුත් ලොකු අවබෝධයකින් නෙවෙයි නම් ඒක යාට ආතතියක් එක්ක තමයි ඒ සීලේ ඉන්නේ. ඒ කියන්නේ යා සීලේ ඉන්නවා මොකද සීලේ ඉන්න කියලා හෙව්වොත් සීලයේ යහපත් භාවය අවබෝධ කරගෙනට වඩා ඇත්තටම ළමයි හදාගන්න බැරි වෙයි මම මෙහෙම නොහිටියොත්. අනහරි ඒ කියන්නේ එතන ප්‍රශ්න තියෙනවා. වෙන ප්‍රශ්න මත අම්මලා ගොඩාක් ඒවා කපලා දාලා තියෙනවා තමන්ගේ තියෙන්නේ. එතකොට ඒ කැපවීම කරද්දි ඒගොල්ලෝ පෙරලා අනිත් අයගෙනුත් නූලටම දේවල් බලාපොරොත්තු වෙනවද නැද්ද? බලාපොරොත්තු වෙන්නේ නැතිකොට යක්ෂයෝ වගේ වෙනවා නේ. හරි කේන්ති යනවා. ඉතින් මම හිතනවා අපේ ලෝකාන්තරොත් ඒ කාලේ ඉතින් පරිම සීලවන්ත උනා මොකද නැත්තම් අපි හදාගන්න බැරි වෙන්නේ. දැන් මම වුණා පුදුම පරිස්සම් වෙනෝනේ පන්සලේ. මගේ පන්සල කිසිම මගේ ලොකු ගෝලයෝ 3 දෙනෙක් අපි 4 දෙනා එකට ඒ ආයතනේ පරිපාලනය කරන්නේ මං කියලා තියෙන අපි 4 දෙනාට කිසි වැරද්දක් කරන්න බෑ මේ ආයතනේ. ඒක පරිස්සම් වෙන්න ඕනේ. මොකද හේතුව අපි කරොත් යම් වැරද්දක් ඒකේ 10 ගුණයක් ගෝලයෝ කරනවද නැත්? ඉතින් ඒතකොට කේන්ති ටිකක් මොකද හේතුව අපි දන්නෝනේ මේ අපේ කැමැත්තත් අපි කැප කරලා තියෙන කියලා. සමහර අසංවරකම් වලට අපි කැමති වුණත් ඒ කැමැත්තත් කැප කරනවා කවුරු හදා ගන්නව නින්දද? ගෝලියෝ ටික හදා ගන්නවා. නැත්තම් ගෝලියෝ අයාලෙයි. ගෝලියෝ රස්තිය දුවේයි. එතකොට ඒක අර ලොකු ගැඹුරුම නුවණකින් නොවන නිසා සාමාන්‍ය අවබෝධයයි අර කරන්න වෙලා තියෙන කැපවීමයි එක වෙනකොට අපිට සමහර අපි පරිස්සම් වෙන්න වෙලා තියෙන දේවල් නිසා ආතතියකුත් තියෙනවද නැද්ද? තියෙනවා. ඔක අම්මලට ටිකක් වැඩි. අපේ ලොකු හඳුරන්ටත් ඒක ලොකු හඳුරක් ගහන්නේ. එතකොට ලොකු හඳුරන්ට බයට අපි දේවල් නොකරින්න. හැබැයි ඒක ලොකු හඳුරු හිතුව ඒ කාලේ ගරුත්වයේ කියලා. ඒත් ලොකු හඳුරන්ට පස්සේ තේරුණා මම අවුරුදු 17න් A level පාස් වෙච්ච ගමන් මං හරි ආගියුමන්ට් වලට ගියා. ඊට පස්සේ ලොකු හඳුරුත් එක්ක ඉන්නත් බැරි වුණා. මං ඒ පන්සලත් අතහැරලා කොළඹට ආවා. එතකොට ලොකු හඳුරන්ට තේරුණා මම තුල උන්වහන්සේ ගැන ගරුත්වය නෙවෙයි ගොඩනැගි. ඉඳලා තියෙන්නේ බයට ඔළුව ගහගෙන වෙලාව ආපු ගමන් මෙයා නැගිට්ටා. අත වශයෙන්ම මේ ගරුත්වයේ කොට නොනැගී බය කොට නැංවීම නිසා ලොකු හඳුරු සහ මා අතර මං හිතනවා මට ඉතාම උදාර ගුරුවරයෙක් මගේ වුණා කියලා ජීවිතේ ලොකු කාලයක්. මොකද උන්වහන්සේත් එක්ක එකට ඉඳීම කියන එකට මං වැඩිහිටියෙක් වෙනකොට ඕන ගරුත්වෙන්නේ. නේ වැඩිහිටියොන්ට එකට ඉන්න ඕන නම් ගරුත්වය තියෙනවා. බයට බෑ ඉන්න. බය වෙනුවට ගෞරවය කොට නැගෙන ඕන. අවාසනාවකට ඒ ගරුත්වය කොට නැගෙන විදිහේ සංවාදයක් හොංකම් දීමක් සාකච්ඡාවක්
අප අතර තිබුණේ නැහැ. තිබුණේ ලොකු හාමුදුරුවන්ගෙන් ගුටි අපෙන් කට්ටකම්. ඒක ලොකු හාමුදුරුවන්ගෙන් ගුටි ඊළඟට අපෙන් කට්ටකම්. අපි සෑම ගුටි කෑමකටම පස්සේ හොයා ගන්නවා ඒක අහු නොවි කරන ක්‍රමය. ගරුත්වය වෙනුවට හෝ වැරද්ද තේරුම් ගැනීම වෙනුවට සෑම ගුටි කෑමකටම පස්සේ ගොඩාක් ළමයි හොයාගන්නේ ඒක අහු නොවන ක්‍රමයනේ. අහු වෙන්නේ නැතුව ඒක කරන හැටි. ඒක ළමා කාලේ ඒගොල්ලෝ පරිස්සම් කරගන්න ඕනේ එහෙම. වෙන කරන්න දෙයක් නෑ ටිකක් අදට ඉඳලා එහෙම කරන්න ඕන වෙන කරන්න දෙයක්. හැබැයි මතක තියාගන්න. අවුරුදු 15 පයින්නකොට ළමයි එක්ක කතා කරන්න පටන් ගන්න. චූටි කාලේ ඉඳලම තියෙන්න ඕනේ. හැබැයි චූටි කාලේදී යම් යම් පොඩි පනිෂ්මන්ට් දීලා සමහර ඒවා බය කරලා හරි බේර ගන්න ඕන දේවල් තියෙනවා. නමුත් ඒගොල්ලෝ වැඩි හිටියෝ වෙනකොට ඒගොල්ලොත් එක්ක කතා කිරීම අවශ්‍යයි. අපි කවුද කියලා හරියට තේරුණා. ඒගොල්ලෝ අපිට අවමානයක් වෙන වැඩ කරන්නේත් නැහැ. ඒගොල්ලොන්ට අවමානයක් වෙන වැඩ කරගන්නෙත් නැහැ. ඒක වෙන්නේ බුද්ධිය. යමක් අයහපත් නම් ඒක අයහපත් ඇයි කියන එක. යමක් අයහපත් නම් ඒක අයහපත් ඇයි කියන එක. එයාට තේරුම් කරලා දීම ඇතුලේ එයා යහපත් හැසිරීම වලට යනවා අපි නැත. එතකොට එයාට ඇති වෙලා තියෙන්නේ යහපත අයහපත සම්බන්ධව අවබෝධයෙන් තියෙන කරුත්වය. කලයුත්ත නොකලයුත්ත ගැන අවබෝධයෙන් යුක්ත කරුත්වයක් ඒක. ඒ කරුත්වයේදී කවුරුත් ඉන්නෝනේ නෑ යාව ගයිඩ් කරගෙන යන්න. දැන් ඔබලාගේ දරුවෝ සමහර විට ඒගොල්ලෝ මේ රටේ මාස්ටර්ස් කරන්න පුළුවන් නැත්නම් ඇමරිකාවට යන්න පුළුවන් ඕස්ට්‍රේලියා යන්න කැමති අය ළමයි ඉන්න පුළුවන් නේ. එතකොට මම ඔබට යෝජනා කරනවා ඔබ නැතත් ඒගොල්ලෝ යහපත ලෙස පිළි අරගෙන කටයුතු කරන්න ඕනි. අයහපත ලෙස පිළි අරගෙන කටයුතු කරන්න ඕනි. ඒකට නම් ඒක තේරුම් කරන සංවාද සාකච්ඡා අහුම්කම් දීම් අවශ්‍යයි. තාත්තයි අම්මයි දෙදෙනාම දරුවෝ එක්ක හොඳට කතා බහ කරන සාකච්ඡා කරන ළමයි කියන දේ අහන් ඉන්න අම්මා තාත්තා වුණොත් මම ඔබට සහතික වෙනවා ඒගොල්ලෝගේ හිතේ පුදුම ගෞරවයකුත් පුදුම ආදරයකුත් ඔබ ගැන ඇති වෙනවා. ඒගොල්ලොන්ට අමුතුවෙන් කවුන්සලර්ස්ලා හොයාගෙන යන්න ඕන වෙන එකක් ඔබත් එක්ක ඒගොල්ලෝගේ ජීවිතේ කතා කරන්නේ. ඒගොල්ලෝ අත්විඳින ප්‍රශ්න බෙදා ගන්න. ඔබට හංගන්න හිතෙන එකක් නැහැ. මොකද ඒ ඇති වෙන ගරුත්වය කියන්නේ ඒ ගරුත්වය ඇති වෙන්නේ මෙයා ගාව මට විවෘත වෙන්න පුළුවන් කියන එක තේරුණාට පස්සේ. විවෘත වුණොත් ඉවරයි කියන එක තේරුණොත් මොකද කරන්නේ? හංගනවානේ. හංගනවා. අපි ගාව අපිට විදිහට ළමයි හැසිරෙනවා. ඒක ළමයින්ගේ වැරද්ද නෙවෙයි. ඒක අපේ වැරද්ද ඒක. අපි ඒගොල්ලෝ බය කරනවා. මගේ ලොකු ආමුදුරන්ට ඇති වෙච්ච බයේ අයහපත්කම් මම තේරුම් ගත්තු ඉඳලා ඇත්ත වශයෙන්ම මගේ පිරිවෙනේ මම පොඩි හඳුල්ලට විශේෂයෙන් කියලා තියෙනවා මගේ කාමරේ ඉස්සරහ දොර හැරලා තියෙන්නේ මගේ කුටියේ දොර විතරයි මම ඇතුලේ හිටියොත් වහන් ඉන්නේ දොරට තට්ටු කරන්න ඕනම වෙලාවක මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා ඇත්ත වශයෙන්ම අවුරුදු 7-8 පොඩි හඳුල්ලා ඒගොල්ලොන්ට සමහර ඒවා කියා ගන්න ඕන වුණාම පත් කඩේතර කාමරේට එනවා එහෙම වෙනවා ඉතින් ඒක සමහර ඒවා විසඳන්න දේවල් නෙවෙයි නමුත් ඒගොල්ලන්ට ප්‍රශ්න මම මොකද කියලානේ තියෙන ප්‍රශ්නයක් නම් එන්න කියලා දැන් මම එන්න සති දෙකකට කලිනුත් එක්කෙනෙක් ඇවිල්ලා තට්ටු කරා මම මොකද ලොකු සාමනාංශේ මට මෙහෙන් යන්න ඕනේ මම ඇහුවා මොකද මෙහෙන් යන්නේ මෙහෙ ඉන්න අය මගේ සිවුරු හොරකම් කරනවා මේ බොරුයි මම ඔයාගේ සිවුරු හොරකම් කරන තරම් මේ නාහේ නැති අය ඉන්නවද? මොකද ඔයානේ මෙහි ටිකක් වැඩිපුරම අපිරිසිදු. මම හොරකම් කළා නේ වැරදිලා වෙන්නේ. ඔයා ගිහලා ඉන්න. ආතරෙන් වචන දෙකක් කතා කරලා සන්තෝෂය ආපහු යන්න ගිහපු කෙනා යා කාමරේට යනවා. කතා කරන්නේ. සමහර විට මං එයාට ඒ ඉඩ නොදී තිබුණා නම් එහෙම මොකද 80 කිනකොට සිවුරු පැටලෙනවා අපේ පස්සට සිවුරු වල හැම එකෙම අපි නම් වල ඉංග්‍රීසි අකුරු ගහලා තියෙනවා
මුල් අකුරු වල. ඉතින් පැටලෙනවා හරියට. චූටි අය අතර ඉතින් සිවුරු පැටලිලා යනවා. එතකොට කියන හොරකම් කරන්නේ. චූටි ළමයිට එහෙම හිතනවා. මට කොච්චර අවස්ථා හිතලදී සිවුරු ඇරලා යනවා. පන්සලෙන් පැනලා යනවා. එහෙම හිතන පොඩි කාලේ හිතනවා අපිට. ඕන කෙනෙකුට හිතනවා. ඉතින් ඒ පොඩි හඳුරට කතා කරන්න දීපු එක මම දන්නවා එයාගේ ඔළුවට ඊළඟට ආලෝක හඳුර මං කියන කහන් හිටියනේ. ඒකට හිතේ වෙනම තැනක අගයක් එයාගේ ඔළුව වෙනවා. හැදෙනවා. එයාට ඊළඟට මට පිටුපෑම සම්බන්ධ ප්‍රශ්න වෙනවා. එහෙනම් මේ කරුත්වය අපි අනිකාට දීමෙන් අනිකාට අගයක් දීමෙන් සිද්ධ වෙන යහපත තමයි එයාට එනවා මම කොහොමද මෙයාට වංචා කරන්නේ කියන හැඟීම. අර ඉස්සර ඕක ඇති කරපුවින්ද අපේ පැරණි අම්මලා හරි ආදර්ශ සම්පන්නව ඉඳලා නේද? ඇති කරානේ දූලට ලොකු අම්මා ගැන ගරුත්වයක්. දැන් ඒකේ තිබුණු ලොකුම ලාභය තමයි ගොඩාක් දූලා තමන්ගේ චරිතවත්කම වටිනකම අගය ආරක්ෂා කරගත්තේ අතින් අතට යන්නේ නැතුව ඉන්න තත්ත්වයටපත් උනේ මොකක් හිතලද? එහෙම කරලා අම්මගේ මූණ බලන්නේ කොහොමද? අනේ තමයි. ඒ කියන්නේ අම්මගේ මූණ බලන්න පුළුවන් වෙන්නේ ඉන්නෝනි කියන එක. හරි වැදගත් සංකල්පයක් නේ. අපේ පැරණි කාන්තාවෝ එහෙම කිව්වානේ. පැරණි තරුණ අය එහෙම කිව්වා. අම්මගේ මූණ බලන්නේ කොහොමද? අම්මට මූණ දෙන්නේ කොහොමද මේක කරලා? ගොඩාක් ඒගොල්ලෝ රැකුණානේ. අපේ ලංකා සමාජයේ බොහෝ කාන්තාවෝ අගයක් ඇතුව හිටිය විවාහ වෙනකම්ම ඔන්න ඔය කාරණාත් එක්කනේ. අම්මගේ මූණ බලන්න බෑ. එතකොට ඒ අම්මා අගයක් ඇතුව ඉඳපු එක්කෙනෙක් නෙමෙයි නම් දූට අම්මගේ මූණ බලන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඉද? ඈ ඒ ප්‍රශ්නේ එන්නේ අම්මා අගයක් ඇතුව ජීවත් වෙච්ච ඉඳන්. අම්මගේ ගාව තිබිච්ච උදාහර ගෞරවනීය ජීවිතයනේ. ඒක අනිත් එක්කෙනාව පොළඹවනවා යහපත් වෙන්න. යහපත් වෙන පොළඹවනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ කාර්යෝච කියන එක අපේ මුළු පෞල් සංස්ථාවම ඊටාම ඉහළ දියුණුවකට ගෙනියන සංකල්පයක්. තාම ඉහළ දියුණුව. ගොඩාක් වෙලාවට මම ඔබට ඉල්ලා සිටිනවා ඔබට බලය එන වෙලාවට අනිත් අයට කරු කරන්න හිතෙන්නේ නැති ගතියක් එනවද නැද්ද? එනවා. අන්න එතෙන්දි විතරක් මම ඔබට යෝජනා කරනවා පරිස්සම් වෙන්න. අනිත් අයට කරු කරන්න හිතෙන්නේ නැති ගතියක් එනවා අපිට බලය තියෙනකොට. අනිත් අයට අවමන් කරන්න පහත් කරන්න නේද? නොසලකාරිනීව කරන්න එපා. වැරද්දක් හරි මම කියන්නේ බිරිඳගේ හෝ සැමියාගේ හෝ දරුවෙක්ගේ හෝ ඒක එයාත් එක්ක කතා කරන්න අනිත් අයෙක් එපා. මොකද එහෙම කරොත් එයා හිතනවා එයාගේ ගරුත්වය කෙලස ගන්න හොඳ නැහැ කියලා. ඉස්සර තාත්තලා මතකද බීපු දවසට කොහොමද කියලා? පැරණි තාත්තලා බීපු දවසට බීලා නැහැ කියන එක පෙන්වන්න මොන දැඟලිල්ලද දඟලන්නේ. වැඩිපුරත් hina වෙනවා. ඉක්මනින් නිදා ගන්න යන්න බලනවා. ඒ කියන්නේ බීපු දවසට ලොකු එයාට එක ගැන ලැජ්ජාවක් තියෙනවා. එයා ඒක හංගන්න ළමයින්ට තේරෙන එක නවත්තවන්න. කොච්චර අපේ සිංහල තාත්තලා එහෙම අකටයුතුකමක් කෙරුණම ඒකෙදි කොච්චර විඳෝ දෙක ඉන්නේ. හැබැයි ඉතින් පස්සේ අම්මලාත් ටිකක් නාස්ති වුණානේ. ඒගොල්ලෝ ටිකක් ආඩම්බර වුණා. ඒගොල්ලෝ ඊට පස්සේ තාත්තලා සාලෙට කැඳවලා බැලුම් පුඹවන්න පටන් ගත්තා. අදත් බීලා නේද? තමුසේ බීලා නේද? කියලා පඬිතකම් ළමයි ඉස්සරහා කියවන්න ගත්තා. දැන් තියන්නේ තාත්තලා එන්නෙම ඌ මම බීලා තමයි කියලා පුඩුවට පයි එකක් කරා. එහෙනම් මොකද එයාගේ ගරුත් ඉවර කරන්නේ? එයා අර රැක ගන්න උත්සාහ කරපු එක එයාට අර මේ ලැජ්ජාවක් වගේ දැනෙච්ච එක නැති කෙරෙව්වා. ඒක ඔක්කොටම හැංග කෑගහක මගේ ජීවිතේ කෑවා බීලා. ඒ කියන්නේ බීලා යාව බයිට් එකට කාලා වගේ නේද? ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා බේර ගන්න ක්‍රම තියෙනවා නේ. ඒවා විසඳ ගන්න ක්‍රම තියෙනවා. බීම පිළිබඳව අපිට පිළිකුලක් තියෙනවා ඇත්ත. ඒක හරි කතා කරලා විසඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒකෙදී අනිත් එක්කෙනාගේ තියෙන අනිත් අගයන් ඒක නිසා නැති කරන්න හොඳ නැහැ. ඒක නිසා යාගේ තියෙන අනිත් වටිනකම් ඒවා විනාශ කරන්න හොඳ නැහැ. මම ඔබට යෝජනා කරනවා තමන්ගේ සැමියාට හෝ බිරිඳට එහෙම මම කරන්න බෑ. යාගේ ප්‍රශ්නයක් තියෙනවා ඒක ඔබලාගේ ප්‍රශ්නයක් වෙනම කතා කරන්න.
කතා කරනවා නම් ගොඩක් ඒවා විසඳෙනවා. නේද? කතා කරන වෙලාවල් හදා ගන්න ඕනේ නේ. අටුම ඉතින් දිනා ගන්න වෙලාවෙවත් ඉතින් තියෙනවා. ඉතින් පාර්ට් ටයිම් කර ඉන්න ගියොත් ඒ වෙලාවෙත් ඉවර තමයි. මම දැනගන්න ඕනේ නේ. Tamanට ජීවිතයක් ඕන නම් සල්ලි පස්සෙම පිස්සු ඇදිලා වගේ හඹා ගිහිල්ලා හරියන්නේ නැහැ. මෙහෙට ඇවිල්ලා අනිත් අයගේ ගෙවල් එක්ක තරඟ කර කර ගෙවල් වැඩි ගන්න තියෙන එක්කෙනා වෙන්න ගියොත් එතකොට ජීවිතය ඉවරයිද නැද්ද? ඉවරයි. ගියක් තිබීම අවශ්‍යයි. ඒත් මං හිතන්නේ මේ රටේදී ළමයින්ට ගෙවල් අරන් දාන්න යන එක විකාරයක් කියලා. එච්චර ණයකාරයෝ වෙන්න ඔබ යන්න ඕනි නෑ. එච්චර දුක් විඳින මිනිස්සු වෙන්න ඕනෙත් නෑ නේ. ළමයි ඉතින් ඒගොල්ලන්ට හොඳට ඉගෙනුවා නැතිනේ. හොඳට ඉගෙනුවා ඒගොල්ලෝ රස්සා කරා. ඒ ගෙවල් ගනි. ඔබලා එච්චර වහල් වෙන්න ඕනේ නෑ. කියන්නේ ලංකාවේදී තිබිච්ච එක එහෙම තියාගන්න එපා මෙහෙදී නේ. එහෙම ඕනේ නෑ. ඒක තේරුමක් නෑ. ළමයින්ට අපි කරන්න ඕන පාපානිවාරේති, පවෙන් බේර ගන්න ඕන, කල්යාණේ නිවේසේති, කුසලයේ යොදවන්න ඕන. ඊළඟට මොකද්ද? සික්කන් සික්කාපේති. හොඳට උගන්නන්න. හොඳට උගන්නන්න. එච්චරයි. දැරදි හදන්න මෙහි ඉතින් මං හිතන්නේ ඕන වෙයි කියලා. කිව්වොත් ඉතින් ඕන නම් දෙන එක වෙනම දෙයක්. නමුත් ඒව ඔබේ කාර්යයන් කරගෙන ඔබේ ජීවිතේ නැති කරගන්න එපා නේ. අඩුම මේ වයසක බ්‍රිතාන්‍ය වැසියෝ නේද? අත වශයෙන් උන්දලා වයසට ගියත් හරීම මේ ආදරෙන් අත්අල්ලගෙන නේද? හරීම ඒ පාරේ ඇවිදන් යන අය දැක්කම මට හිතෙනවා අනේ ඉතින් අපේ ආච්චිලා සීයා කියලා. අපේ සීයාට යන ඒ සීයා යනවට වඩා මීටර 100ක් විතර එහායි ආච්චි යන්නේ නේ. හරි ආදරෙන් යනවා. මේ දෙහිම ජීවිතයක් හීනකින්වත් අපේ අත්තම්මලට මුත්තරට තිබිලා නැහැ. ඒක අපරාධ නේද? ඒකට සන්තෝෂෙන් ඉන්නවා කියලා මගේ අදහස. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති ළමයි සලකන්නේ. ළමයි සලකන්න ළමයි නැති ප්‍රශ්න ඇති. නමුත් ඒගොල්ලෝ ඉන්නකම් සන්තෝෂෙන් ඉන්නවානේ. ඒගොල්ලෝ ඉන්නකම් සන්තෝෂෙන් ඉන්න පාක් එකට යනවා, කෝපි එකක් බොනවා, කතා කර කර ඉන්නවා, හිමින් ඇවිදිනවා නේද? හරි ලස්සන දේවල්. මම කියන ඔබලත් විශ්‍රාමික ජීවිතයට යනකොට එහෙම ඉන්න පුළුවන් මට්ටමටවත් බැඳීම තියාගන්න ඕනද නැද්ද? තියාගන්න ඕන. ළමයි මැත්තේ සල්ලි මැත්තේ නැහෙන්න ගිහිල්ලා ඔබ දෙපළ ඈත් වෙලා එකිනෙකාගේ අගයක් වටිනකමක් දැනෙන්නේ නැති තත්ත්වෙටම ගියොතින් ළමයි යුනිවර්සිටි වලින් පස්සේ ඩිග්‍රී කාරන් වෙන ගෙවල් අරගෙන යනකොට තනි වෙන ගෙදර ඉන්නේ කවුද? ආගන්තුකයෝ දෙන්නේ. ඒ වෙනකොට එකිනෙකාට ගොඩක් මග ඇරිලා ඉවරයි. ඒක වෙන්න දෙන්න එපා. එහෙම වෙන්න ඕනි නෑ. මොකද මං හිතන්නේ ඔයගොල්ලෝ කවුරුවත් ආයේ ලංකාවට යයි කියලා. ගියත් යන්නේ ගොඩාක් කල් ගත වෙලානේ. ඒ යනකොටත් ඔබ දන්න කියන බොහෝ දෙනෙක් ලංකාවේ ජීවතුන් අතරත් නැහැ නේ. ඒ දෙදෙනා අතර ගරුත්වය තියාගන්න. ඒ ගරුත්වය ඇතුලේ ආදරය ඇතුලේ ගරුත්වයක් ලෞකික ජීවිතේදී තියෙනවා නේ. ආධ්‍යාත්මික ජීවිතේදී ගරුත්වය ඇතුලේ ශ්‍රද්ධාව ඇතුලේ ගරුත්වයක් නේ ආධ්‍යාත්මික ජීවිතේදී තියෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවයි ගරුත්වය එකට යනවා. ඒ වගේම ගෙදරදී නම් ආදරයයි ගරුත්වය එකට යනවා ගෘහස්ත ජීවිතේටනේ. ඒ දෙක කොට නැගෙනවා. ඒකෙදි අනිකාට අවමන් නොකර අනිකාව නොසලකා හැරීමෙන් වැළකීලා අගයක් දීලා ආදරය දක්වලා කරුණාව දක්වලා එතන හදා ගන්න ගිහි ජීවිතේ. මොකද ගොඩාක් විඳෝන ගිහියෝ මට හමු වෙන හින්දා මම දන්නවා මේ. නැත්තම් ඔයයන්ට ඉතින් ආමුදුරුව දන්නවනේ. අපි ගැන මම දන්නේ මට ගිහියෝ කියනවා. මේ නායක අන්තරට එමත් ඔය කවුන්සලින් වලට ආවන් ගිහියෝ ඇත්ත ජීවිතේ කතා කරනවනේ නායකා. ඇත්ත ජීවිතේ ගොඩාක් අයට හරි නීරසයි නේ. ඒ නීරස වෙලා තියෙන්නේ අප්‍රසන්න වෙලා තියෙන්නේ ඒක මේ කාගේවත් හදිහුණියක් හින්දාවත් මුකුත් හින්දා නෙමෙයි. අපි මේ සල්ලි ළමයි නිසා කරගත්තු වැරදි. ළමයි නිසා ආදරය ගෞරවය නැති වෙන්න නෙවෙයි නේ ඕන. ඒව තව ටිකක් වැඩි වෙන්න ඕන නේද?
ළමයි ගෙදරට ආවන් වෙන්න ඕන දෙදෙනාට එකිනෙකා සම්බන්ධව ආදරය ගරුත්වය කියන එක වැඩි වෙන එකනේ. අවාසනාවකට අපේ බෞද්ධ සමාජේ නම් දෙන්නට දෙන්න නැති වෙනවා ළමයි වැඩි වෙන්න. ඒක වෙන්න දෙන්න එපා. අපේ අතීතේ එහෙම තිබිච්ච එකක් නෙමෙයි. අපිට එකිනෙකාට අපේ අත්තම්මලා සියලා පැරණි අය බොහෝම අගයක් තිබුණා ඒ තමන්ගේ සැමියා සහ බිරිඳ ගැන. තාත්තට මුලින් වඳින්නාමත් මම දැකලා තියෙන සමහර පැරණි සියලා එයාගේ ළමයින්ට කියනවා අම්මට වැඳලා. තමන්ගේ බිරිඳ තමන්ට වඩා උදාරයි කියන චෛතසිකේ හිතට ආවන්නේ කියන්නේ අම්මට වැඳලා. තාත්තට තෑගි භෝග මල්ලක් දුන්නත් ඒක අම්මට දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඇය සතුටු වෙනවා බලලා ඔහු සතුටු වෙනවානේ. ඒ ආදරේ තියෙනවා. ඒ ගරුත්වය ගිහියන්ට තියෙන්න ඕන නැත්නම් ජීවිතේ නැති වෙනවා. මොකද අපි කොච්චර ආගමෙන් දහමෙන් දේවල් හෙව්වත් ගේ ඇතුලේ ගිනිගෙන නම් ඉන්නේ. කොච්චර පන්සල් ඇවිල්ලා බුදුන් ඇඳලා සාමය හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. බුද්ධිමත් අගෞරව කරන්න කරු කරන්න කොහොමද ඉතින් සිංහලවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිරිමින්ට දේශනා කරපු යුතුයකම් අතර තියෙන එකක් තමයි තමන්ගේ බිරිඳ වෙනුවෙන් සම්මානනාය නේ ගරු කරන්න අනවමානනාය අවමන් නොකරන්න සිංහලවාද සූත්‍රයේ තියෙන ස්ත්‍රියට ඉෂ්ට විය යුතු පිරිමියාගේ යුතුයකම් අතර තියෙනෝනේ අවමන් නොකළ යුතුය ගරු කළ යුතුය. මොකද කාන්තාව කියන්නේ අවමන් විදීමෙන් වැළකී හැදෙන්න ඕනි කෙනෙක් නේ. හේතුව කාන්තාව යනු දවසක අම්මනේ. ප්‍රජාව බෝ කරන්නේනේ. දරුවන් බිහි කරන්නේ අම්මා. එතකොට අම්මා අගෞරවයම ලැබමින් ඉන්න කෙනෙක් වුණොත් සිද්ධ වෙන අයහපත තමයි සිද්ධ වෙන ඛේදවාචකේ තමයි එයාගේ මෙන්ටලි හෙල්ත් එක බොහොම දුර්වල වෙනවා. ඒ කියන්නේ මානසිකව එයා රෝගී කෙනෙක් වෙනවා. අවමන් විදිහට නිතර බැනුම් අහන, ඇනුම් පද අහන, කොන් වෙච්ච අම්මා මානසිකව නිරෝගී කෙනෙක් නෙමෙයි. මානසිකව නිරෝගී නැත්තම් ඒ ඇත්තිගේ ගාව මානසිකව හොඳ පෞරුෂයක් තියෙන දරුවෝ හැදෙන්න විදියක් නෑ. ඔබට ඊටාම පරිපූර්ණ පෞරුෂයක් තියෙන දරුවෝ හැදෙන්න ඕනි කියලා හිතනවා නම් මම යෝජනා කරන ඔබේ බිරිඳට අවමන් කරන්න එපා කියලා. ඔබේ බිරිඳ පහත් කරන්න එපා. ඇයට අගෞරව කරන්න එපා. කාන්තාවට අගෞරව කරන්න එපා. කාන්තාවට ගරු කිරීම අපරිහානීය ධර්මවල මුඛ්‍ය කාරණයක් ලෙසනේ සප්තපරිහානීය ධර්ම ලෙස වල භාගතුන් වහන්සේ ලිච්ඡවීන්ට රටක නොපිරිහීමට හේතුවක් ලෙස පෙන්නනවා. කත්‍යවශ්‍යයි. කාන්තාවන්ට ගරු කිරීම. මොකද භාගතුන් වහන්සේ ජීවමාන කාලේදී සාපේක්ෂව ගත්තොත් කාන්තාව ගොඩාක් දුර්වල ගොඩාක් කොම් වෙච්ච තැනක තමයි බ්‍රාහ්මණ සමාජය නිසා හිටියේනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරා පිරිමියට ඇයට අවමන් කරන්න බෑ. ඇයට ගරු කරන්න. ඇයට වටිනකමක් දෙන්න. දැන් බලන්න හැමතැනම මේ බ්‍රහ්මාදී මාතා පිතරු අම්මා මුලට අරන්නේ අපේ බුදුහාමුදුරුවෝ. මාතා පිතු උපට්ඨානං අම්මා මුලට අරන් එතනත් නේ. යෝ මාතරං වා පිතරං වා මව් තමයි මුලට එන්නේ. හැමතැනම ඒ හැමතැනම මාතෘත්වයට අපේ අගයක් දුන්නේ ඇයි? බ්‍රාහ්මණ සමාජයේ මාතෘත්වය බොහෝම පහත් කරලා පීතෘත්වය කියන එක තමයි ඉහළට ඔසවලා තිබුණේ. බුදුදහම ආගමනයත් එක්ක ಭಾರತೀಯ සමාජයේ එක අනිත් පැත්ත ඇරුවා බුදුහාම. මාතෘත්වයට ලොකු අගයක් දුන්නා ලොකු අගයක්. මහා බ්‍රහ්මයාට නෙමෙයි වඳින්න ඕනේ අම්මට කියලා කිව්වනේ. ඒ වගේම තාත්තට කියලා කිව්වා. ඒ නිසා අපේ බෞද්ධයෝ අපේ කාන්තාවට අවමන් කරන අය වෙන්න බෑ. එහෙනම් කාන්තාවන්ට අවමන් කරන්නේ නැහැ, අගෞරව කරන්නේ නැහැ. ඒ හිර යන්න බැරි හින්දානේ. හිර යන්න බෑ. මෙහි නීති තියෙනවා. දාරුණු දඬුවම් ප්‍රශ්නනේ. කාන්තාවන්ට ඕනේ එකට කියලා දෝ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් මේවයි කඩුත්වය කියන එක ඕනම වෙලාවක බිඳ වැටෙන්න පුළුවන් එකක්ද නැත්ද? පුළුවන් එකක් නීති තියෙනකන් තියෙනවා. බුදුදහම යෝජනා කරනවා ඒක නීතියෙන් නෙමෙයි වෙන්න ඕන. කොහොමද? අවබෝධයෙන්. ඉතින් නීතියෙන් ඒක කරන්න වෙලා තියෙන්නේ ලෝකෙත් අපේ රටෙත් මොකක්ින්දද? අවබෝධයෙන් මිනිස්සු ඒක කරන්න කැමති නැති. අවබෝධයෙන් කරන දේවල් නම් ඔක්කොම හොඳ දේවල් නේ ඇත්තටම.
නමුත් ඒක කරන්නේ නැති නිසා දැන් නීතියෙන් හරි කරන්න ඕනි කියන තැනට ලෝකේ රටේ පිළිගැනීම් සම්මුති හැදිලා තියෙනවා. හැබැයි ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ කාන්තාවට ගරු කරන්න කිව්වේ පිරිමියා බලවත් හිටියේ. හැබැයි මම යෝජනා කරනවා දැන් මේ වගේ රටක ඉන්න කාන්තාවන්ට මම යෝජනා කරනවා ඔබේ සැමියාටත් අවමන් කරන්න එපා. අගෞරව කරන්න. මොකද හේතුව ඔබලාට මෙතන බලයක් තියෙන බව ඔළුවට ආපු ගමන් අර පිරිමින්ට එන එකම කාන්තාවන්ටත් එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් නේ. ඒ ඊගෝ එක ගන්න. ඒක ඔළුවට එන්න දුන්නොත් ඔබට අයහපතක් කරගන්නවා වගේම ඔබේ දරුවන්ටත් කරන අයහපතක් වෙයි. අපිට බලය තියෙද්දි තමයි අපි ගරු කරන්න ඕන. බලය නැති වෙලාවෙනේ. ඒකනේ මම මුලින්ම කිව්වේ. ගරු කරන්න ඕනේ බලය තියෙද්දි. අවස්ථාව තියෙද්දි. දැන් මෙහිදී කාන්තාවන්ට ලොකු බලයක් තියෙනවා. ලංකාවට සාපේක්ෂව ලොකු බලයක් තියෙනවා එංගලන්තේ ජීවත් වෙන කාන්තාවකට. ලංකාවේ එච්චර නෛතික බලයක් මං හිතන්නේ නැහැ කියලා. එච්චර ලොකු බලයක් නේ. නමුත් මෙහි තියෙන සංස්කෘතිකමය වශයෙන් තියෙන බලයට වට මෙහි තියෙනවා ලංකාවේ දැන් ගොඩාක් උපසකම් වල බලවත් මොකද සීටු සල්ලි තියෙනනේ ඒගොල්ලෝ. හරි බලවත් ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැන් ඉන්නේ නිකන් සැමියෝ ඕනේ නැහැ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලෝ. ගොඩාක් සැමියෝ ගැන ඒගොල්ලෝ කියනවා මට කොයි එකක් නැතත් පුළුවන් උඹලා හදාගන්න කියලා ළමයින්ට කියනවා. ඒ කොයි එක කියන්නේ කාමරේ ඉන්න කන්න තමයි. යාගේ සාන්තිය. අන්තට අවමන් කරනවා. සල්ලි අතට ආපු ගම මේ අපේ රටේ තිබිච්ච අදහසක් නේ ඔක මිනිස්සුන්ගේ. තිබිච්ච නරක අදහසක් අපේ මිනිස්සුන්. මොකද සල්ලි තියෙන එක්කෙනා තමයි ගෞරව ලබන්න ඕනි අනිත් අය එයාට ගරු කරන්න ඕනි කියලා අදහසක් අපේ සමාජයේ තියෙනවානේ. ඒ හින්දා ගෙදර සල්ලි කවුද හොයාගන්නේ? එයා අමුතු එක්කෙනෙක් වෙනවා නේද? එයා අමුතු එක්කෙනෙක් වෙනවා. මොකද එයා ගොළු වැඩ කරන මේ ඔක්කොම ඉන්නේ මගෙන් කාලය ඇඳලා. අනිත් අය ගොළු වැඩ කරනවා ඒ උනාට ඉන්නේ මගේ තැන වැටිලා කියලා. ඒ කියන්නේ ඊට මෙපර්චස් 10 කතා. ඔබට යෝජනා කරනවා සිංහල බෞද්ධයෝ නැත්තට නැති වෙලා තියෙන ඕනෝවයි. ඔය මාන්නකාරකම් ඔය ලොකුකම් ඉඳ කුඩු කේරුකම් කරනවානේ. ඒකට ජීවත් වෙන අනිකාට කුඩු කේරුකම් කරනවා. අවමන් කරනවා, පහත් කරනවා, නිඳා කරනවානේ. ඔය ගොඩාක් ලංකාවේ කාන්තාව මැද පෙරදි කියන්නේ ඕනේ ප්‍රශ්නේ. يعني ඒගොල්ලෝ අන්කොන්ෂස්ලි ඒගොල්ලෝ අවිඥානිකවම වෙන රටකට ගිහිල්ලා හරි ඔච්චර ප්‍රවෘත්ති යනවද අරාබිය ගියන් එන ගැහුවත් යන. ඒ මොකද ඊට වැඩිය වේදනාවක් අර අවමන් ඉඳ ඉන්න එක සල්ලි නැතුව ආවා, දෑවැද්ද නැතුව ආවා, මොනව දෙනකොට අරන් ආවේ. ඒ වගේ මහා පහත් කතා කියන පිරිමින්ද කාන්තාව විතර කොහොම හරි සල්ලි ගන්න. ඒ කොහොම හරි සල්ලි හොයන්න යන ගමනේදී ගොඩක් දේවල් ඉවර වෙනවද නැත්? ගොඩක් දේවල් ඉවර වෙනවා. ඒක වළක්ව ගන්න ඕනි කවුද එතකොට? බලය තියෙන එක්කෙනානේ. ඉස්සර තාත්තලා බුද්ධිමත් තාත්තලා ඔක විසඳුවා කොහමද? Taman අම්බ කරන් ආවට ගේන ටික ඔක්කොම දෙන්නේ කාගේ අතටද? අම්මායි අතට. ඊට පස්සේ උන්දත් මීයක් වගේ ගිහින් තමයි කිය කර ඉල්ල ගන්න. ඕම අමාරුයි. තුන්ඩු වෙන්නන්න නැතුව විතරයි නේ. එතකොට අර සල්ලි හම්බ නොකරට අම්මට හීනමානේ. එයාට හීනමානේ එන එක වැළැක්කුවා මොකද තාත්තා සල්ලි ඉල්ලගන්නේ අම්මගේ. ඒ බුද්ධිමත් පිරිමි හැම වැඩ කරා. තාම බුද්ධිමත් පිරිමි. ඒගොල්ලෝ දැනගෙන හිටියා මෙයාගේ මනසට වෙන්න පුළුවන් හානිය මොකද කියලා. මොකද එයා ගෙදරින් පිට යන්නේ. එයාට ගෙනත් දෙන එක තමයි එයා මේව කරන්නේ. එයාට අගයක් කරනවානේ එයාගෙන් ඉල්ලා යනකොට. ඒක හොඳට තේරුම් ගන්න. ගොඩාක් දේවල් අපේ හදාගත්තු මාන්නයන් විසින් අහංකාරකම් විසින් නේද? මම තමයි දන්නේ, මට තමයි තේරෙන්නේ, මගේ යටතේමයි ඔක්කොම කියන වැරදි චෛතසික විසින් කරගත්තු විනාශ අපිට තියෙනවා. ගරු කරන එක නේද? ගරු කිරීම අපේ ජාතිය උසස් තත්ත්වයට ගෙන යන එකක්. උසස් තත්ත්වයකට ගෙන යන. පිරිමියා ස්ත්‍රියටත්, ස්ත්‍රී පිරිමියාටත්. දරුවෝ දෙමව්පියන්ටත්, දෙමව්පියෝ දරුවන්ටත්. ශිෂ්‍යෝ ගුරුවරුන්ටත්, ගුරුවරු ශිෂ්‍යෝන්ටත්. මේ ගරු කරනවා කියන්නේ ගුරුවරු වෙනකොට පුදු වෙන්න
මේ නැගිටිනවා වගේ ශිෂ්‍යයෝ එනකොට පුටුවේ ගුරුවරයා නැගිටිනවා කියන එක නෙවෙයි. එයා ගැන අගයක් තියෙන එක. එයාගේ වටිනකම් තේරුම් අරන් ඉන්න එක. එයාට යහපතක් කරන්න තියෙන උද්‍යෝගයනේ. ඒවත් අවශ්‍යයි. ඒ ඊටාම වටින දේවල් ඔබලාගේ ජීවිත හදාගන්න. ඔන්න ගාරවෝච පුහුණු වෙන්න නම් දෙවෙනි එක ඕන. මොකද්ද? නිවාතෝච. මාන්‍ය අනුව. අනතිමානී වීම අතිශයින් අවශ්‍යයි. අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න අතර එකක් තමයි තමන්ගේ වැරද්ද පිළිගන්න තරම්වත් අනතිමාන. ඔබ දැකලා තියෙද මේ 30 අවුරුද්දක අපි දන්න ඉතිහාසෙනේ එක දේශපාලඥයෙක් සමාව ගන්න තමන්ගෙන් වෙච්ච වැරදි වලට. තමන්ගෙන් වෙච්ච වැරදි ගැන තමන්ගෙන් මේක අතපසුවීමක් වුණා, තමන්ට මෙතන වැරදුනා කියලා පිළිගන්න අපේ රටේ දේශපාලඥයෝ අනතිමානී නෑ. සමා වෙන්න කියන්නේ අපරාධ කියන්න බෑ. අපි එහෙම සමා වෙන්න නොකියුවත් ආයෙපත් කරමු. ඒක ප්‍රශ්නයක්. මොකද අපිත් එහෙමනේ. මොකද සමා වෙන්න කියන්නේ නැතිව ඉන්න මිනිහා ගැන අපිට ප්‍රශ්නයක් නැත්තේ. අපිත් වැරදි කළා සමා වෙන්න කියන්නේ නැතුව ඉන්න චෛතසික තමයි අපිට තියෙන්නේ. මතක තියාගන්න. ඔය අපි නිකන් කියෙව්වට අයියෝ මේ දේශපාලඥයෝ කියා ජනතාවට ගැලපෙන කට්ටිය තමයි. ඒ ජාතියේ ජනතාවක් ඉඳිති ඊට එහා ජාතියක නායකයෝ පාලකයෝ හැදෙන්න විදියක් නැහැ. තමන්ගේ අතින් ගේ ඇතුලේ කාට වැරද්දක් වුණත් වයස නොබලා, තරාතිරම නොබලා, උස් පහත්කම් නොබලා වැරද්දක් වුණා නම් පිළි අරගෙන සමා වෙන්න කියන ජනතාවක් ඉන්නවා නම්, ගෘහ සමාජිකයෝ ඉන්නවා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ අය ඒ සමාව ගන්න එකම අනිත් අය ගාවත් ඒ ක්වොලිටි එක තියෙන්න ඕනි කියලා හිතනවද නැද්ද? හිතනවා. මොකද එහෙම කරන එක්කෙනාට හිතනවා. ඔයාලා එහෙම නැත්තේ ඇයි? ඇයි යාට සමාව වෙන්න කියන්න බැරි? අන්න එතකොට තමන්පත් කරන මිනිස්සු ගැන දෙවතාවක් හිතයිද නැද්ද? හිතයි. අපේ රටේ මිනිස්සු ඉන්නේ නැහැ මොනවා කරත් කමන්නේ. අරයනේ අර පක්ෂනේ මේ පක්ෂනේ. ඒ නිසා අපේ කමක් නැහැ. අපිට මේක වෙලා තියෙන්නේ. තේරුම් අරන් බුද්ධිමත් මිනිස්සු වෙන්න. අනතිමානී වෙන්න ඕන. තමාන්ගේ වැරද්දක් වුණොත් කොන්දේසි විරහිතව සමාව ගන්න තරම්වත්, ඒක පිළිගන්න තරම්වත්, ඒක ගැන ප්‍රසිද්ධියේ පාපෝච්චාරණයක් කරන්න තරම්වත් එයාගේ ජීවිතේට පුද්ගලිකව කරගන්න වැරදි නෙමෙයි. අපිට ඒක අදාළ නැහැ. එයා පුද්ගලිකව සිල්වත්ද නැද්ද? එයා මොකද? ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ රටට වෙන වැරදි නේ. ඒගොල්ලෝ ගත්ත තීරණ නිසා වෙන වැරදි. ඒගොල්ලෝගේ හැසිරීම නිසා වෙච්ච වැරදි. අන්න ඒවට සමාව ගන්න ඕන. ඒවටවත් සමාව ගන්නේ නැති මිනිස්සුන්ට ආයෙ ඡන්ද ඉල්ලනකොට අපි දෙන්නවා නම් ඡන්දේ මං හිතන්නේ ඒකේ අදහස තමයි අපිත් කාගෙන්වත් වැරදි කරාට සමාව ගන්න සූදානම් නෑ. ඒ නිසා අපිටම හරියනවා. අපිට ඒගොල්ලෝ හරි සමීප වගේ දැනෙනවා. මම ඔබට යෝජනා කරනවා ඔබ පුහුණු වෙන්න. අනතිමානී වෙන්න අඩුම තරමින් මොකද්ද? වැරද්දක් වුණොත් සමාව අවංක. ඒකත් මං කියන්නේ සිංහල එක්කෙනෙක්ගෙන් එහෙමනම් සිංහලෙන් සමාව ගන්න එක තමයි හොඳම. මොකද සිංහල එක්කෙනෙකුට වැරද්දක් කරලා ඉංග්‍රීසියෙන් සමාව ගත්තොත් ඒක නියම සමාව ගැනීමක් නෙමෙයි. මොකද ඔබ දන්නවා ඉංග්‍රීසියෙන් සොරි කියන එකට වඩා මට සමා වෙන්න කියන එක ලේසියිද අමාරුයිද? අමාරුයි. ඒ අමාරුයි මාන්නේ විසින් අපිට කියනවා කියන්න එපා. සොරි කියන්නේ. ඒ අපේ යටි හිත අපිව පොළඹවන තැන. සිංහලෙන්ම සමාව ගන්න. අමාරුයි. හැබැයි කවුරු හරි අත්වශයෙන් මට සමා වෙන්න කියලා අවංකව කිව්වොත් ඒක ඇතුලේ යා කොච්චර ඒක ගැන පසුතැවෙනවද කියන එක අනිකට දැනෙනවද නැත? දැන් ඒකට අනතිමානී වෙන්න. නිවාතෝචනේ ඒ ගානටවත් මාන්නේ අඩු කරගන්න මම කියන්නේ. ඒ ගානටවත්. නිහතමානීම වුණොත් ඉතින් රහත් වෙලානේ. ඒක විශිෂ්ටයි. නමුත් මම කියන්නේ ප්‍රාමාණිකව මේ හොඳ සමාජ ජීවිතයකට මාන්නේ අඩු කරගන්න. ඒක අවශ්‍යයි.
ඒක අපේ පුහුණුවේ මූලික අංගයක් නේ. මූලික අංගයක්. ඒකනේ බණ අහනකොට අසනීපයක්, ලෙඩක් දුකක් නැති ඔක්කොටම කියන්නේ මේ බිම වාඩි වෙලා බණ අහන්න. ඒ ගුරුවරයාට පෙන්නනවා ඒ බිම වාඩි වෙලා බණ ඇහිම ඇතුලේ අපි මොකද්ද? මම ඔබට හුම්කම් දෙන්න සූදානම්. ඔබගේ දැනුම ගාව මම ඔබට නම් ශීලී. මම ඔබ කියන දේ ශ්‍රවණය කරන්න කැමති. ඒක තමයි අපි බිම දන ගහගෙන අහුම්කම්. බිම වාඩි වෙන්නේ ඒකයි බණ අහන්න. දැන් බටහිරදි බිම වාඩි වෙන්නේ නැහැ නේ දේශන අහනකොට නේ. බටහිරදි කරන්නේ සමාන පුටුවල වාඩි වෙන එක. මොකද ඒගොල්ලෝ අනතිමානයේ පුහුණු වෙන විදියකට. අපේ පෙරදිග සම්ප්‍රදායේ අනතිමානී බව පුහුණු කරන දේවල් තමයි පසක පිහිටවල හොඳට වන්දනා කිරීම. ඊළඟට යටත් පිරිසෙන් උක්කු ටිකෙන්වත් නේද? එක දන හිසක් බිම තියලා අනිත් දන හිස නමලා වන්දනා කිරීම. උක්කු ටිකෙන්වත් වන්දනා කිරීම. ඊළඟට ඇවුම්කම් දීමකදී කොච්චර ඉහළ තලයක වෘත්තියක හිටියත් හොඳට බිම වාඩි වෙලා ගෞරවයෙන් බණ අහන එක. ඉස්සර කරණී අම්මලා ඔබලාගේ අම්මලා මතක ඇති ඔබලාට ඒගොල්ලෝ බණ අහද්දී ඔබලාගේ අත්තම්මලා සියලා බණ අහනකොට රේඩියෝ එකේ බණ යන්නේ නේ. රේඩියෝ එක අර කැබිනට් එක උඩ තියලා බිම පැදුරක් ගලාගෙන රේඩියෝ එකට වැඳන් බණ. ඔබට මතක නම් ඔබ චූටිම කාලේ මට මතකයි අපි පුංචිම කාලේ අපේ අත්තම්මලා එහෙම බණ අහන් ඉන්නවා මම දැකලා තියෙනවා. රේඩියෝ එකට වැඳන් ඉන්නවා. අපිටවත් ආයේ කකුලක් පිට කකුලක්වත් දාන් ඉන්න දෙන්නේ නැහැ. ධර්මය ගාව අපි කොච්චර ඒක පිළිගැනීමට අනතිමානී වෙන්න ඕනිද කියන එක තමයි ඒ අපිට පැරණි අත්තම්මලා සියලා දීපු පුහුණුව. හරි වැදගත්. අද නම් අපි එච්චරේව බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම දන්නවා අපි ටීවී එකේ ඉන්නවා දැක්කන් සමහරුන්ගේ බිම තිබිච්ච කකුල් දෙක ටීපෝ එක උඩට එනවා. වන්දි හඳුරින්න බලන්න ඕනේ. ඒක චිප්ස් ටික ගුත් ළඟින් තියන් තමයි වැඩේ පටන් ගන්න. අම්මා නෑ කොහොම හරි අහන් ඉන්නවා. අර පැරණි එකම නොතිබුණත් කමක් නෑ. අහන් ඉඳින කැමති විල්ලත් ලොකු දෙයක්ද නැද්ද? ලොකු දෙයක්. ලොකු දෙයක්. ඉස්සරේම නේ පුටුවේ ඉන්න එක්කෙනා බණ පටන් ගන්න වෙලාවට පැදුරක් දාම් බිම වාඩි වෙනවා. අනතිමානිකම්. ධර්මයේ කරේ තිබිච්ච යටහත් පහත් බවනේ ගෞරවය. ඉතින් එච්චර දේවල් මේ වගේ රටවල් වල හැමෝටම පුහුණු වෙන්න බැරි වේවි කමක් නැහැ. ඒත් මම යෝජනා කරන අඩුම වැරද්දක් වුණාම සමා වෙන්න කියන්නවත් මාන්නේ අඩු කරගන්න ගේ ඇතුලේ එක චූටි පුතාට දූට වුණත් ඔබෙන් උනේ වැරද්දක් නම් ඔබ අම්මා වුණත් ඔබ තාත්තා වුණත් මම මගේ පොඩි හාමුදුරුවන්ට වැරද්දක් වුණාම මම ලොකු හාමුදුරුවෝ වුණත් සමාවෙන්න. මන්නම් සමාවෙන්න. මම නිහතමානී නෑ. නමුත් මගේ ගාමාන්නේ තියෙනවා. පහත් වෙනකම් මහන්නේ තියෙනවානේ. ඉතින් ගමන් එනවා ඊගෝ එක. ඒ මාන්නකාරකම් ඒ ගොඩාක් එනවා. ඉතින් ප්‍රසිද්ධ වුණාම කොහොමද එනෝනේ ටිකක්. එහෙම එනවා. ඉතින් මේක වළක්ව ගන්නත් මම හොඳ උපායවල් යොදනවා. ඒ තමයි හැමදාම මම වෙන හාමුදුරුවෝලගේ බණ අහනවා. එන මට මේ ධර්ම මාන්නයක් එන්න ඉඩ තියෙනවානේ. ධර්ම දේශනා කරනකොට දේශකෙක් විදිහට මාන්නයක් එන්න තියෙන ඉඩකඩ වැඩිනේ. මොකද මිනිස්සු සාදුකාර දෙනවා එන තැන්වල පිළිගන්නවා නේද? එන තැන්වල පිළිගන්නවා පිට රටවල් වලින් ආරාධනා ටීවී channel වලින් අවස්ථා මේවා එක ඔළුවට එන්න තියෙන දේවල් භයානක වැඩි. මම කරන්නේ වෙන හාමුදුරුවෝලගේ බණ. හැමදාම විනාඩි 45ක් අහනවා. දැන් මේ හිටියයි කියලා බණ නහා සැතපීලා නැහැ. හැමදාම බණ. විනාඩි 45 අහනවාමයි. ඒකෙන් ලොකු දෙයක් වෙනවා. ඒ තමයි මම තව නොදන්න දේවල් තිබෙන බව, මට තව තේරුම් ගන්න දේවල් තිබෙන බව මට අර බණක් අහලා ඉවර වෙනකොට අවබෝධ වෙනව. නැත්තම් වෙන්න පුළුවන් දේ තමයි මගේ අතීත මට කියන්න පුළුවන් දැන් ඉතින් බණ නම් බද්දිය හිමි තමයි කියලා. එතනින්ම බද්දිය හිමි ඉවරයි. මතක තියාගන්න අපි කාටත් අපි ඉන්න ශේෂ්ත්‍රවල මාන්නකාරකම එන්න පුළුවන්ද බැරිද? අහුම්කම් දෙන්න කියලා. අනිත් මාන්නේ අඩු කරගන්න තියෙන හොඳ එකක් තමයි මොකද්ද? අහුම්කම් දෙන්න කැමති වෙන්න. අහුම්කම් දෙන්න සූදානම් වෙනකොට අඩු වෙන එකක් තමයි මොකද්ද? මාන්නය. දෙක දෙපැත්තට වැඩ කරනවා. අහුම්කම් දෙනකොට මාන්නය අඩු වෙනවා.
මාන්නේ අඩු වෙනකොට අහුම්කම් දෙන්න. අහුම්කම් දෙන්න. මේ ශ්‍රවණයට පුහුණු වීම, සවන් දීමට කැමති වීම ඔබේ මාන්නය අඩු කරන උදාහර එකක්. මාන්නය විසින් අහන් ඉන්න දෙන්නේ නැහැ. අහන් ඉන්න දෙන්නේ නැහැ. කියන්න හිතෙන්නේ නේ. කියන්න හිතෙන්නේ අහන් ඉන්න නෙවෙයි ඉතින් කියන්න. සයිතාම ඔබ පරිස්සම් වෙන්න කියලා මම යෝජනා කරනවා ඒ පැත්තට. මොකද ඔබේ දරුවන්ට පවා අහුම්කම් දීම අවශ්‍යයිද නැද්ද? අවශ්‍යයි. හරියම අවශ්‍යයි. මේ ළමයින්ට අපි අහුම්කම් දෙන්නේ නැහැ කියන එක තේරුණොත් ලොකු අනුතරක්. මට මේවා තේරුනේ මගේ අත්දැකීම් වලින්මයි. ඒ කියන්නේ මගේ ගාව ඉන්නවා ළමයි 5 දෙනෙක් අවුල් වලින් මහාන කරන්නේ නැහැ මම. නමුත් මගේ ගාව තියෙන උගන්නලා දෙන්න කියලා ඒගොල්ලන්ට තියෙන අමාරු කම් එක මට දීලා තියෙනවා නේ ආන්තුලි කොහොම හරි උගන්නලා. දැන් මේ 80ක් එක්ක ඉරිද්දි සිද්ධ වෙන සිදුවීම් වලට සමහර වෙලාවට මම දඬුවම් දෙන වෙලාවල් තියෙනවා. දැන් දවසක් අපූර්ව දෙයක් වුණා. එක ළමයෙක්ගේ අම්මාවම දැන් ළමයා අම්මත් එක්ක ඇවිල්ලා මාත් එක්ක කතා කරනකොට ළමයා ගැන අම්මා විස්තර අහනකොට මම මෙයාගේ ලොකු වැරදක් නැහැ. මට මතක විදියට මෙයා මගෙන් එක කුටියක් කාලා නැහැ කියලා. එතකොටම අර ළමයා කියනවා අම්මා නෑ ලොකු ස්වාමීන් වහන්සේ එක දවසක් ගැහුවානේ. එක දවසක් ගැහුවා මේ සායනාංශේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒකට සමාව ගත්තානේ. මොකද හේතුව එක දවසක් වෙන එක්කෙනෙකුට දඬුවමක් දෙන්න ඕනේ කෙනෙකුට එයාට දඬුවමක් දුන්නා මම. මට ඒක මතක නැති වෙලා තිබුණේ. නමුත් පස්සේ මට ආරංචි වුණා එයා නෙමෙයි එක කරේ කියලා. ඊට පස්සේ කට්ටිය ඉස්සරහම මම කිව්වා මම සංජන පුතාට මගෙන් වැරද්දක් වුණා සමා වෙන්න කියලා. ඒකේ ළමයා ගොළු තිබිලා. එයාට හරි සතුටුයි එයාට සමා වෙන්න කිව්වා. කොහොමදුනේ සමා වෙන්න කිව්වා. එයාට ඒක හරි සතුටක්. නිකන් හිතන්න එයා කුටි කාලා තිබුණා නම් මගෙන් නොකර වැරද්දට මං එයාට සමා වෙන්න කියලා තිබුණ නැත්තම් ඒ තරහත් ඔය වගේම ඔළුවේ තියෙද නැත්? ඔයිට වැඩි තියෙන. මම ඒකෙන් තේරුම් ගත්තා ඒවා අමාරුවෙන් වුණත් හිත හදන් කරන එකේ කොච්චර වටිනකන්ද කියලා. මාන්නේ පාලනය කරා. තරාතිරම බලන්න එපා. වැරද්දක් වුණා නම් සමාව ගන්න. වැරද්දක් වුණා නම් සමාව. ජපානයේදී මම දැක්ක විශිෂ්ට ගුණයක් තමයි වැරද්ද කරපු එක්කෙනත් සමාව ගන්නවා. ඊළඟට වැරද්දෙන් පීඩාවටපත් වෙච්ච එක්කෙනත් සමාව ගන්නවා. දෙන්නම ඔළුව නම සමාව ගන්නවා. මම දවසක් එක ජපන් ජාතිකයෙක්ගෙන් ඇහුවා වැරද්ද කරපු මිනිහා සමාව ගන්න එක මට තේරෙනවා. වැරද්දෙන් දුක් වෙන්න මිනිහා මොකටද සමාව ගන්නේ කියලා. එයා අපූර්ව කතාවක්. එයා කිව්වනේ ඒ සමාව ගන්න එයාට මට වැරද්දක් කරන්න හිතුනේත් මගේ මොකක් හරි සංසාරික වැරද්දකට හරිද දන්නේ නැහැ. මං සමාව ගන්න එකට. අර පුදුම දියුණු තත්ත්වයේ ජපානයේ සුන්දර රටක් කියන එක. ජපානයේ මේ ලෝකේ තියෙන සුන්දරම රටක්. හරිම සුන්දර රටක්. මං කියන්නේ නවතින්න ගියේ නැතත් කවදා හරි බලන්න හරියන්නේ කියලා ජපානයට. හරි සුන්දර රමණීය මං ආදරේ රටක්. ඒ රටේ මිනිස්සුන්ගේ ගාව තියෙන ගුණ පුදුම දේවල්. ඉතා ගන්න බැරි තරම් අපිට සතුටක් ඇති වෙනවා. මෙහිම මිනිස්සු අපේ ඇස් වලින් දකින්නවනේ. ඉච්ඡර ගුණ ධර්ම. මම ඔබට යෝජනා කරනවා ඒ සමාව ගැනීම හරි උදාරයක්. ඒකට මාන්නේ අඩු කරගන්න ගොඩක් ඒවා වෙනස්. ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට හොඳ දේ අගය කරන්නත් ඉතින් මාන්නේ අඩු කරගන්න ඕන නේද? ලස්සන දේ ලස්සනයි කියන්න, රහ දේ රහයි කියන්න, හොඳ දේ හොඳයි කියන්න. ඒකටත් ඉතින් මාන්නේ අඩු කරගන්න ඕන. ළමයිගේ හොඳක් දැක්කොත් කල් ගන්න එපා කියලා මම කියනවා. ඒ තාම කියන්න මොකයි කියලා. ලස්සනයි කියලා. දක්ෂයි කියලා නේ. රිසල්ට් ආවම එක ටර්ම් එකක ඊළඟ ටර්ම් එක එනකන් හොඳයි කියන්නේ ඉන්න එපා. ඊළඟ එකත් බලලම කියමු. ඒ අපිට පුදුම හොඳයි කියන්න පුදුම විදියට කල් ගන්න කැමති જાතියක් නේ දැන් ඕනේ. පස්සේ කියමු. ඔබට යෝජනා කරන එහෙම හැසිරෙන්න එපා කියලා. එහෙම හැසිරෙන්න එපා. කෙනෙක්ගේ හොඳක් දැක්කොත්
ලස්සන දෙයක් දැක්කොත් නේද? ලස්සන. අද බලන්න arrangement නේ. හරි ලස්සනයි නේද? simple ලස්සනයි නේ. හරිම ලස්සනයි. මේ මහා ලොකු දෙයක් නෑ නේ. ලස්සන පිච්චර් වැල් ටිකක් පිටිපස්සට දැම්ම ඒක මගේ මේ කුටුවට පිටිපස්සේ මට පේනකොට මේ කැමරා එකේ ඒක හරිම ලස්සන දර්ශනයක්. ඒක බලන් ඉන්න කෙනාට ඒක ලස්සනයි. ඒක හරි ප්‍රියමනාපයි. ලස්සනයි. ඒකට කැප වෙච්ච කට්ටිය සතුටු වෙනවා. ලස්සන දෙයක් කරලා තියෙනවා. කොහොමද මේ පන්සලේදී මම දැක්ක දාන හිම දෙනවා හරි ලස්සනට arrange කරනවානේ. සක්කච්ඡන් දානන්දී තියෙනවා. සක්කසලම දෙනවා හරිම ලස්සනට සූදානම් කරනවානේ. හරි ප්‍රියමනාපයි දේව. හරිම හොඳයි. මම මේ දවල් දානකට වැඩ හිටියානේ. මම දැක්ක හරි ලස්සනට ඒක වළඳන්න අප්‍රසන්න නෑ. හරි කැමති හිතෙනවා. ඒ පිළිගන්නන විදිය. මං කියන්නේ හාමුදුරුන්ට දෙන්න විදියටම දරුවන්ටත් දෙන්න කියලා. ඔබේ සැමියාටත් එහෙම ලස්සනට දෙන්න දේවල්. ඒ ඇතුලේ ගොඩක් ඒවා වෙනස් වෙනවා. මොකද ඒක ස්වාමීන් වහන්සේලට කරද්දී විතරක් නෙමෙයි ඒක අපේ භාවිතාව වෙන්න ඕන ජීවිතේනේ. කෙනෙකුට දෙන දේ ලස්සනට දෙන්න. පිරිසිදුව පිළිවෙලට දෙන්න. ඒක එහෙම දෙනකොට අනිකා ගැන අපේ හිතේ තියෙන අගය එයාට තේරෙනවා. එහෙම දෙනකොට ඒක ඒ ඇතුලේ ඒක වෙන්න ඕනි කියලා මම කියන්නේ අර බුදුරජාණන් වහන්සේට කොච්චර ලස්සනට ඔය ඇත්තෝ චතුමාතුර අෂ්ටපාණ නේද? ඒවා හදලා ගෙනල්ලා ලස්සනට පිළිගන්නනවා මම යෝජනා කරනවා මහත්තයාටත් ඉතින් ප්ලේන් ටිකක් හදන්න ලස්සන. අර බුදුහාඳුරුට ගිලම්පස 8ම හදන කට්ටියත් මිනිස්සයාට දෙක හට එකක් දෙන්න තියයි ඉන්නවා. ඒ පිරිමින්ට පන්සල් පෙන්වන්න බෑ ලංකාවේ. ඔක පිරිමින්ට ආමුදුරු පෙන්වන්න බෑ. මොකද මේ මිනිස්සු කියන්නේ මේ උපාසකම්මලගේ ඔළුව කාලා තියෙන අපි කියන. ඇත්ත වශයෙන්. මොකද ඒ කියන්නේ Tamanට වතුරු කුරක්වත් දෙන්නේ නැති මිනිස්සයා ගිලම්පස 8 පෙරනෝ පේනකොට යක්ෂයාරුන්ට වෙනවනේ. සාහතික ඇත්ත සාධාරණයි නේ. ගියෝනේ. මිනිස්සුනේ. මිනිස්සු. එහෙම කරන්න එපා කියලා මම කියන්නේ ඇත්ත වශයෙන් මේවා හොඳ නැහැ. එහෙම කරන එක හරි අයුක්තියක් නේ. මොකද ගේ ඇතුලේ දක්වන්නේ නැති ඒවා එළියට පෙන්නකොට ඒවා රංගපෑම් විතරයිනේ නේද? මේ තිසරණය කෙරෙහි තියෙන මේ දයාව, මේ ගෞරවය, මේ ලස්සනට වැඩ කරන ඒ උදාර ගුණ මම කියන්නේ ඒක ගෙදරත් හදාගන්න කියලා. එතකොට ඒ ජීවිතත් ලස්සන වෙනවා නේ. උදුම් වදින තැන ලස්සන වෙනවා වගේම ගේ ඇතුලේ ඒ ටික වෙනකොට ඒ ජීවිත ලස්සන වෙනවා. දැන් කෙනෙකුට ඉන්න පුළුවන් වාත්‍යාන්දරෝ කියන හැම වණකම කියලා දෙන්නෙම මේ සාමාන්‍ය ජීවිතය හදාගන්න විතරයිනේ කියලා. මම කියන්නේ මම මේ කිමි දෙන්න උගන්වන්නේ නැහැ පීනන්න උගන්වනවා. පීනන්න ඉගෙන ගත්තොත් කිමි දෙන්න ඉගෙන ගන්න අපහසු වෙන එකක් නෑ නේද? පීනන්නවත් දන්නේ නැති මිනිස්සුන්ට කිමි දෙන්න උගන්වන්නේ. මං හිතන්නේ එහෙම කවුරු හරි කිමි දෙන්න ආසය හම්බුණාම මං කරන්නේ ඒකට දක්ෂ හම්දුරු ගාවට යොමු කරනවා. භාවනාවේ පුහුණුවක් තියෙන ඊටාම ගැඹුරු ධාතු ආයතන ගැන ස්කන්ධ ධාතු ආයතන ගැන විශේෂ දේශන කරන්න දක්ෂ අපේ මාං කඩවල සායනාංශේ කුමාර කාශ්‍යප සායනාංශේ උඩුදුම්බර කාශ්‍යප සායනාංශේ නේද? මං කියනවා වහාම ගිහලා සායනාංශලගෙන් බණහන්. මට හම්බෙන අය මං යොමු කරනවා. මං එච්චර පරපතලේව කතා කරන්නේ. මම ඉතින් බොහොම සිම්පල් දේවල් විතරයි. අතිශයින් සරල ඒවා. මොකද මම කරන්නේ මං කියන්නේ මේ ආධ්‍යාත්මය මූලික ටික හදාගමු. එතනින් කෙනෙකුට එන්න පුළුවන් ඊට එහා ගමනක් යන්න අවශ්‍ය කරන උද්‍යෝගය සහ පදනම. ස්විමින් විතරක් ඇති නේද? ස්විමින් මූලික පුහුණුවක්. එතනින් එහා කොටස කරගමු ඈ. ඒක උගන්නන්න වෙන කට්ටිය. ඒගොල්ලෝ ගාවට අපිට යොමු කරන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් පුද්ගලිකව කතා කරනවා. ඒ දන්න ඒට අදාළ විශාරද වෙන ඒ විශාරද ඇත්තන්ගේ බණ තමයි මම අහන්නේ. මේ මහඳුරලා ඉන්නවා මගේ 20ක් විතර. බණ. ඒ සායනහන්සලට අපි කියනවා කතා කරලා බණ අහනවා ඔබ. හොඳ බණක් ඒක. ඉතින් හැදුවා. පුහුණු වෙමු අපි. කවුරු පුහුණු වෙමු. පුහුණුව තමයි මේ කියන්නේ. මේක අපි පුහුණු වෙනවා. ඒ නිසා කාර්යෝච කරු කිරීමත් ඊළඟට
නිවාතෝච මාන්නය අවම කරගැනීම. ඔන්න ඔය ධර්ම දෙක ඔබ පුහුණු වෙන්නේ කියලා මම ඔබට යෝජනා කරනවා. ඊළඟට බොහෝ දෙනෙක් මෙහි රැස්ව සිටිනවා. ඒ හින්දා මම අපේ රට ගැනත් යමක් ඔබට කියන්නට කැමතියි. මොකද බොහෝ දෙනෙක් අහනවා ඉතින් ආමුදුරෝ රට ගැන මුකුත් කිව්වේ නැහැ කියලා. ඉතින් බණෙන් පස්සේ තමයි රට ගැන කියන්නේ. ඉතින් මම ඔබට කියනවා දැන් ලංකාව සංකීර්ණ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි අර පාස්කු ඉරිදා දිනයේ සිද්ධ වෙච්ච ප්‍රහාරයත් එක්ක රට ඇතුලේ සීමාව ඉක්මවපු අසහනකාරී බවක් සහ අසංවේදිත බවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ත්‍රස්තවාදය ගත්තොත් ත්‍රස්තවාදයට නැඹුරු වෙච්ච පිරිස ඉස්ලාමීය සමාජයෙන් ගත්තත් ඉතාම සුළු කණ්ඩායමක් ඍජුවම පුහුණුව ලැබපු සහ ඒකට අදාළව කටයුතු කරන. තව පිරිසක් ඉන්නවා ඒකට යම් යම් උදව් උපකාරත් කරපු. ඒ දෙවෙනි කණ්ඩායම. තුන්වෙනි කණ්ඩායමක් විදිහට දේශන අහන්න ගියපු ඒ මතවාද ඔළුවේ දාගත්තු කණ්ඩායමක් ඉන්නවා. ඒක සැලකිය යුතුයි. ඔය එකකටවත් නැති කණ්ඩායමුත් ඉන්නවා. ඉතින් අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයද්දී ඔය කට්ටිය පටලගෙන උත්තර හොයන්න හොඳ නැහැ. හැම මුස්ලිම් මිනිස්සයාම සහරාන් කෙනෙක් දිහා බලන විදියට බලන්න හොඳ. එහෙම බලන්න බෑ. එහෙම බැලුවොත් අපි රටක් විදියට ඉතාම නරක තත්වයකට යනවා. හැම මුස්ලිම් මිනිස්සයා දිහාම එහෙම බලන්න බෑ අපිට. එහෙම බලලා ගන්න තීන්දුව වැරදි තීන්දුව. අපි බුද්ධිමත්ව රටේ ප්‍රශ්නය නෛතිකව විසඳ ගන්න ඕන. දැන්ට පවතින වර්තමාන රජය කියනවා නීති කෙටුම්පත් විවාහය සම්බන්ධව අධ්‍යාපනය සම්බන්ධව විශ්වවිද්‍යාල සම්බන්ධව ආහාර වලට අදාළ නීති රීති මොනවද ආගමික සාතික ඕනද නැද්ද කියන එක සම්බන්ධව මේ ආදී 50 13ක් හදමින් තිබෙනවා කියලා වර්තමාන රජයේ කතානායකවරයා මාව මුණ ගැහිලා සතිය කමාරකට දෙකකට කලින් කිව්වා. ඔහු කියපුවා. නමුත් මම දන්නේ නැහැ. ඒවා මේ තුන්මාසි පින්කමට කලින්වත් අඩුම සම්මත කිරිල්ල කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට ගෙනීමක්වත් තාම මේගොල්ලෝ අතින් වෙන බවක් මට පේන්න නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ මේ කල්ලි කණ්ඩායම් වලට බය දඟලනවා කියලා තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඒක ඒගොල්ලෝ කරගන්න වැරද්දක්. ඒගොල්ලෝ රටට කරන වැරද්දක්. මොකද හේතුව නෛතිකව මේක විසඳන්න කොටසක් තියෙනවා. ඒ මොන නීති හැදුවත් ඕනම වෙලාවක අන්තවාදී අදහස් දරන අය අතුරින් ත්‍රස්තවාදී බිහි වෙන්න පුළුවන්. ඊට තියෙනවා එහෙමයි කියලා අපි රටේ වැඩ දිනපතා කාර්යයන් එකක්වත් නවතා දැමිය යුතු තත්වයක නැහැ. අපි වෙසක් පින්කම් හොඳට කළා. අපොසොන් පින්කම් හොඳට කළා. ඉතින් දැන් රට සාමාන්‍ය මට්ටමට හැරිලා ගමන් කරමින් තිබෙනවා. ඉතින් අනාගතයේ පාලකයෝ පත් කර ගැනීමේදී ඒක ඉතින් ජනතාව තමයි තීන්දුව කරන්න ඕනේ කවුද අපේ පාලකයා කියලා. ඒවා මේ මට කියන්න බෑ නේද? අරයට දෙන්න මෙයාට දෙන්න එපා. ඒ වගේ ඒවා මම කියන්න සූදානම්ුත් නෑ. අත වශයෙන්ම මම කියන්නේ ඉස්සෙල්ලාම අපි මේ 4 මාසේ නේ ඉදිරි 4 මාසේ අපි තාම යහපත් අගතිගාමී නොවුණු මිනිස්සු විදියට රට දිහා බලමු. සමාජය දිහා බලමු. අරයාගේ මෙයාගේ මානසික වහල්ලු වෙලා 16 වෙලා බලනවා වෙනුවට බුදුහාමුදුරුවෝ ගන්නපු විදියට සතර අගතියෙන් අගතියට යන්නේ නැතුව අපි මේ අපේ රට දිහා රටට හැදෙන්න ඕන ප්‍රතිපත්තිය දිහා බලමු. මම හිතන්නේ රටට පුද්ගලයාට වඩා වැදගත් ප්‍රතිපත්තියක් කියන එක. මද ප්‍රතිපත්තියක් හරියට හැදුනොත් රටට පුද්ගලයා කවුරු ආවා ගියත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ රටේ ප්‍රතිපත්තියක් නැති හින්දා තමයි අපි හිතන්නේ මෙයා ආවොත් හරි මෙයා ආවොත් හරි මෙයා ආවොත් හරි කියලා එක එක පක්ෂවලයට එක එක නම් මතක් වෙන්නේ ඒකයි. ඉතින් මම ඔබට යෝජනා කරනවා රට ගැන හිතන්න. කවුරු හරි රටට ආදරේ ආයට පුළුවන් ඡන්දේ කාලෙට ලංකාවට එන්න නේද? ඇවිල්ලා ඡන්දේ දාන්න පුළුවන්. ඒව කරගන්න. මොකද ඡන්ද ලක්ෂ 30ක් රටෙන් පිට තියෙනවා. ඒක හොඳ තත්වයක් නෙමෙයි. ජනමතය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක් ගන්නවා ලක්ෂ 30ක් එළියට. ඒ නිසා හොඳම දේ රට වෙනුවෙන් එහෙම අවශ්‍ය වේලාවකදී තීරණාත්මකව ඔබේ කැමති පක්ෂයටනේ ඔබ ගිහලා ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න. ඒකත් හොඳ දෙයක්.
ඒකෙනුත් ලොකු වෙනසක් වෙයිද නැද්ද? වෙයි. මට එක රහසක් කියන්න පුළුවන්. මේ සැරේ ජනාධිපති කවුද කියලා තීන්දුව කරන්නේ පක්ෂවල සමාජිකයෝ නෙමෙයි. voting vote. ලක්ෂ 35 ඉක්මවලා තියෙනවා රටේ පාවෙන ඡන්ද. ඒගොල්ලෝ 35 40ත් අතර ප්‍රමාණයක් දක්වා වෙලා ඒගොල්ලෝ රටේ ජනාධිපති තෝරාගමු. ඒගොල්ලෝගේ ඡන්දේ නැතුව කාටවත් ජනාධිපති වෙන්න බෑ. හිතන තරම් ලේසි නෑ. ඒ නිසා ඒ ගැන අපි සවිඥානිකව අගතිකාමී නොවි කටයුතු කරන්න ඕනේ. මම යෝජනා කරනවා මේ මොහොතේ අපි රට ගැන හරියටම හිතලා තීන්දුව ගන්න. මොකද මේ අවුරුදු 30ක 40ක ආපු රටාවට ගියොත් මම ඔබට සහතික වශයෙන්ම කියනවා ලංකාව තව අවුරුදු 7ක් ඇතුළත බංකොලොත් රටවල් අතරට වැටෙනවා. ගෙනියන්න බෑ. මේකනම් මොන මහත්ය අමාරු වෙවි ආවත් මේ අර්ථ ක්‍රම නම් ගෙනියන්නේ මේ සිස්ටම් නම් තියෙන්නේ රට බංකොලොත් වෙලා රට ගෙනියන්න බැරි තත්වයකට එනවා. මම දන්නවා ලංකාවේ ආර්ථිකයට මොකද්ද වෙලා තියෙන්නේ. දැන් අපි ඉන්න නරක තත්ත්වය තාම අසීරු අඩි අත වශයෙන්ම කිව්වොත් පහුගිය ණය ටික බේරගත්තේ ලෝක බැංකුවේ ණයවල. ගෙවන්න තිබිච්ච ලොට් එක ගෙවාගත්තා. ඉතින් මතක තියාගන්න. ඒ ලෝක බැංකුව ණය ගෙවන්න ණය දෙනකොට ඊට වැඩි දේවල් ඒගොල්ලෝ අනිත් පැත්තෙන් සමාජයට බලපෑම් කරනවා. මේක වෙනස් කරගන්න. ඒක වෙනස් කරගන්න නම් ආර්ථිකය සම්බන්ධව, රට සම්බන්ධව තාම දූරදර්ශී දැක්මක් තියෙන මිනිස්සුયો අපේ රටේ පාලකයෝ වෙනවා. ඒක තමයි අපි ආව තියෙන ලොකුම අභියෝගය. ලොකුම අභියෝගය මොකද සියල්ල තීන්දුව වෙනවා එන ආර්ථික අර්බුදෙත් එක්ක. සියල්ල තීන්දුව. ඒ නිසා ඒ ටික කිව්වේ මේ රට වෙනුවෙන් බොහෝ දෙනෙක් ඒ ගැන කල්පනා කරන නිසා කොහොම නමුත් අපේ රටේ පාලකයින්ට ඉන්න පාලකින්ට බලපෑම් කරන්න ඕනේ. කොයි රටේ හිටියත් ඔබ නිතරම ඒ රටේ පාලකයින්ට දැනෙන්න සලසන්න ඕනේ රටට එක නීතියක් ඕනේ. මුස්ලිම් අයට එක නීතියක්, දෙමළ අයට එක නීතියක්, සිංහල අයට එක නීතියක් තියෙන බෑ ඉඩම් ගැනනේ. විවාහය ගැන, අධ්‍යාපනය ගැන එක නීතියක් තියෙන්න ඕනි කියන එක තදින්ම අපි ඒත්තු ගන්නවන්න ඕනේ. ඒක කපටිකමට කියවලා නිකන් ඉන්න දෙන්නේ නැතුව සියලු ජනයා ඉදිරියේ පොරොන්දු දෙන මිනිහෙකුට තමයි අපි ඡන්ද දෙන්න ඕනේ. එක නීතියයි කියන එක ආයේ වෙන වෙන විවාහ නීති නෑ කියලා කෙලි කියන්න ඕනේ. ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිය පෙන්වන්න ඕනේ. නැත්තම් එයි අපි ඒගොල්ලන්ට ඡන්ද දෙන්නේ. එක නීතියක් වෙන්න ඕනේ ඒ කියන රට. ඒ කාරණා ටික විතරක් මම ඔබට රට වෙනුවෙන් කරා. මොකද මම ධර්මාසනේ ඉන්න කෙනෙක්. මම දේශපාලනේ කතා කරන්න ආසයි. ඒක ආසයි. නමුත් අර බොහෝ දෙනෙක් අපි රට පිළිබඳව යම් අවදිමත්කමක ඉන්න නිසා අපේක්ෂා කරනවා මොකක් හරි අදහසක් බද්‍යාමුතුරුත් පළ කරයි කියලා. ඉතින් ඒකට මට බණ ආසනේ ඉඳන් කියන්න පුළුවන් ටික තමයි කියන්නේ. මම කොහොමත් ඊට වැඩිය වෙන ආසනයක ඉඳන් කියන්න යන්නෙත් නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබේ රටට බාධා කරන්න නේ. මතක තියාගන්න ඔබ ලංකාවට යවන පවුන් 100ක් මේ වෙලාවේ ලංකාව ආරක්ෂා කරනවා. ඒක ලංකාවට යවනවා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට නෙමෙයි. ඔබේ අම්මට, ඔබේ තාත්තට, ඔබේ දුප්පත් නෑයෙකුට, ගමක ඉන්න දුප්පත් ඉගෙන ගන්න දරුවෙකුට ඔබ මාසිකව කීයක් හරි දෙනවා යනු ඔබ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම. මොකද ඔබ මෙතෙන්ට එන්න රට ගොඩක් වේදම් කරලා තියෙන ඔබට උගන්වන්න. හැබැයි එච්චර උගන්වන්න වියදම් නොදරපු අය රටට ගෙනියන විදේශ විනිමය තරම් උගත් බුද්ධිමත් සමාජයෙන් රටට එන විදේශ විනිමය බලවත් නෑ. ඒක තමයි කියන්නේ අපි අර කුස්සිය අම්මලා ටික අහිංසක වාසිකාව ටික නේද? ඇසිකිලි කැසිකිලි හොදලා රටට ගේන ධනය තරම් ඕස්ට්‍රේලියාවට ආපු ඉංජිනේරුවන්ගෙන්, එංගලන්තයට ආපු දොස්තර මහත්තුරුන්ගෙන්, බැරිස්ටර් මහත්තුරුන්ගෙන් ලංකාවට ආදායමක් එන්නේ නැහැ. මම කියන්නේ හරි මේ ආණ්ඩුව වලට දෙන්න එපා. ඒත් රටේ තව ඉගෙන ගන්න ළමයෙකුට උදව් කරන්න නේ. උදව් කරන්න. දුප්පත් නෑදෑයෙක්ගේ දරුවෙකුට උදව් කරන්න. මාසෙකට කීයක් හරි දෙන්න. ඒක රට ශක්තිමත් කිරීමක් නේ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමක්. මොකද Facebook එකේම සිංහල ජාතිය රැකලා හරියන්නේ නැති බවත් මතක තියාගන්න. මොකද ගොඩාක් දේශප්‍රේමියෝ වැහි වැයලා Facebook එකේ. බැලුවොත් දසමහ යෝධයෝම ඉන්නවා Facebook එකේ. එක බෝම්බයක් පත්තු වෙනකොට ලංකාවට යන ටිකට් එකක් දාන්නේ. අනේ බෑ කියනවා.
ළමයි නම් ඊයටවත් යවන්න බෑ කියන. මෙහි ඉඳන් දේශප්‍රේමී. මම ඔබට යෝජනා කරනවා නිකන් කතාවෙන් විතරක් දේශප්‍රේම එපා. ප්‍රායෝගික වෙන්න නේ. රටට ආදරේ නම් රට ඉහළට ගේන්න ඕන නේ. රට ඉහළට ගේන්න කල හැකි දේ කතාව විතරක් මදි ක්‍රියාවෙන් කරන්න. එතනින් වෙනස් වෙන්නේ ලෝකේ රට. නැත්තම් අපි හැමදාම සිංහල ජාතිය Facebook එකේ රකින්න. අපේ Facebook එකේ තියෙන ඕනවට වැඩි දැඟලිලි හින්දා අනිත් මිනිස්සු එක්කහුව වෙනවා අපි එක්කහුව වෙලත් නෑ. ඒක තමයි ඇත්ත. අපි දැක්කම පෝස්ට් දැක්කම අනිත් ජාතීන් හිතනවා දැන් සිංහල ජාතියම එක්කහුව වෙලා අපි මරන්න හදන්නේ කියලා. මොකද එච්චර ලොකු චණ්ඩි කතා දාන්නේ. ඇත්තට බැලුවොත් පවුලේ වුණත් එකාට එකා නෑ. ඒ නිසා මේක තේරුම් ගන්න. දැඟලිල්ල වෙනුවට ඇත්ත වැඩ කරන්නේ. ජාති අඩුයි නම් ඉතින් ළමයි දෙන්නේ කතා කරමු වැඩි. ඒකට ඉතින් කරන් තියෙන්නේ දරුවන්ට ආදරය වෙන්න ඕනි, කැප වෙන්න කැමති ඒවනේ තියෙන්නේ. සාපිට බැන හිටියටම සිංහල ජාතිය රැකෙන්නේ නැහනේ. මොකද මුළු ලංකාවේම කාන්තාවුන්ට ළමයා හො දෙන්න උනේ සාපි ඔපරේෂන් කොල්ල නෙමෙයිනේ. නිකන් ලංකාවේ මේ ගොඩාක් අය කතා කරනවා මට පේනවා නිකන් ඔක්කොම කාන්තාවුන්ගේ ගර්භාෂය අයින් කරේ සාපි වගේ. සාපි මිනිහෙක් නෙවෙයි දෙයියෙක් වෙන්න ඕනේ. සාපි කරපු දේ හොයලා දඬුවම් දීලා එමිණියා ඉරේ දාන්න ඕන නම් ඉරේ දාන්න ඕනේ. ඒ කියන්නේ කිසි විවාදයක් නැහැ. හැබැයි සිංහල ජාතියට ළමයි අඩු වෙලා තියෙන සිංහල මිනිස්සුන්ට ළමයි ඕනේ නැහැ කියන ඇඟීම ඉඳලා. දරුවෝ බරක් වෙච්ච හින්දා එක යුගයක පුංචි පවුල රත්තරන් කියා කාපු ලනු හින්දා නේ. ඇත්ත. එංගලන්තේ සුද්දොන්ට වෙලා තියෙන්නේ මම හිතේ ඒකද කොහෙද? මොකද මට පේනවා නිකන් ලන්ඩන් වල සමහර ටවුන් හරහා හැවිදිනකොට සුද්දොන්ට අත්වෙච්ච ඉරණමනේ. සාහොඳට තේරුම් ගන්න. බුද්ධිමත් වෙන්න, ප්‍රඥාවත් වෙන්න. හොඳයි තාම ශ්‍රද්ධාවෙන් හොඳ පින්කමක් කරගත්තා. පැයක විනාඩි 20ක් 30ක් වනහන් හිටිය සමා වෙන්න ටිකක් වෙලාව ගත වුණා. ඊට දරුවෝට ඉස්කෝලේ තියෙන දවසක්. ඉතින් ශ්‍රද්ධාවෙන් ඔබ මේ පින්කම කරා. අපි පුතාලා දුවලටත් බණක් කියනවා මේ නේද? සෙනසුරාදා උදේ 9ට. දරුවෝ එකරන් එන්න මම ඉතින් broken english වලින් හරි කියනවා. translate කරන්නත් ඕන කෙනෙක් ඉන්නවා නේ. ඒක වටිනවා ඈ. මම පුළුවන් විදියට ළමයින්ට කියලා දෙනවා. ඈ ඒ නිසා දරුවෝ එකරන් එන්නේ ඒගොල්ලොන්ට කැළපෙන දේශනාවක් මා එහිදී සිද්ධ කරන්න උත්සාහ කරනවා. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම සතුටින් ඔබ පැයකට අධික කාලයක් මේ දේශනාව ශ්‍රවණය කළා. රැස් කරගත්ත සියලුම පින් අපේ නිශාන්ත මහත්මයාගේ තාත්තට, තානියා නෝනාගේ තාත්තට, ඒ වගේම අද පින්කමට දායක වුණු චාන්දන මහත්මයාගේ, චන්ද්‍රිකා නෝනාගේ කවුරු හරි මිදියානගේ ඇත්තන්ට, ඒ වගේම අපේ සෝමරත්න නායක හඳුරු නමින් අපවත් වෙච්ච නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මියගිය උන්වහන්සේගේ මව්දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට මිත්‍රාදීන්ට මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා නමින් අපවත් වෙච්ච සහ මියගිය සියලුම දෙනාට මේ පින් අත් වේවා. රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ටත් පාස්කු ඉරිදා දිනයෙහි මියගිය ලාංකීය සහ විදේශීය ජනතාව ඊටම අවිහිංසකව අසරණව මියගිය අය සියලු දෙනාට මේ උතුම් පින්පෙත් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බල ශක්තිය ඔබ හැම දිනාටම ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා. මේ පන්සලත් පන්සලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාත් නිදුක්ව නිරෝගීව සුවපත්ව යෙහෙම් ආරක්ෂා වේවා. දිනෙන් දින දියුණු පවුණු වේවා. උන්වහන්සේලගේ ශාසනික කටයුතු, ඒ වගේම මේ සමාජය, රට, ජාතිය, ජනතාව වෙනුවෙන් කරන සියලු කටයුතු කායික සුවයෙන් මානසික සුවයෙන් කරගෙන යන්න උන්වහන්සේලට වාසනාව උදා වේවා. ඒ වගේම මේ උතුම් පින්කම් මාලාවට අපි වඩම්මපු අපේ නිශාන්ත මහත්මයාට, තානියා නෝන මහත්මියට, දියණියට, පුතුණුවන්ට වගේම චන්දන මහත්මයාගේ, චන්ද්‍රිකා නෝන මහත්මියගේ තේරුවා දරුවන්ට මේ උතුම් පින්කම සංවිධානය කරපු හැම දිනාටම වනහන්ට ආපු ඇත්තන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබත් මගේ ආදරණීය මාතෘ භූමියටත් ඔබ ජීවත් වෙන ඔබ රැකෙන මේ රටට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවිවරු නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාටම දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් අත් වේවා. මේ භවයේ පුරාම
මේ සියලුම පින් අනුමෝදන් වන ඔබට සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරන්නට ලැබේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඊ타ම ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මේ ස්ථානයේ ඉඳලා බණ ආපු සියලු දෙනාටත් එවැගේම බුද්ධ පුතුන් Facebook පිටුව ඔස්සේ සහ තවත් බොහෝ Facebook පිටුව ඔස්සේ ධර්ම දේශනාව සජීවීව විකාශනය කළා. ඒ අහපු හැම දිනාටම සියලුම ආකාරයෙන් සියලු සෞභාග්‍ය උදා කරගන්නටත් ඊ타ම ඉක්මන් භවයකදී නිවන් දකින්නටත් මේ පින් කුසල් පාරමිතා වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු මම් පරන්ති. හැම දිනකටම තෙරුවන් සරණයි.